දරුවනි අපි ගීවර පාඩම් මේකකෙදි කතා කරා තුන්වන ඒකකට අදාළ තුන්වන පාඩම් කොටස. රජයේ ආර්ථික ප්‍රතිපත්ති. ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් අපි විග්‍රහ කළා. සාර්වාර්ථික ප්‍රතිපත්ති සහ සූක්ෂම ආර්ථික ප්‍රතිපත්ති කියලා. සාර්ව හා සූක්ෂම ආර්ථික ප්‍රතිපත්ති දෙක යටතේ දෙකටම අදාළව කිව්වා ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති දෙකක්. ඒ ෆිස්කල් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති. දැන් අපි පැහැදිලිවම කිව්වා සාර්ව හා සූක්ෂම ආර්ථික ප්‍රතිපත්ති කියන්නේ රජයක් විසින් ඉදිරියේදී ළඟා කරගන්න අපේක්ෂිත ප්‍රධාන තත්ත්වයන් දෙකක්. ඒවා ක්‍රියාකාරී නෑ. ඒවා නාමිකයි කියලා කිව්වා. නමුත් ඒ දෙකටම අදාළව ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය නාමික නොවේ ක්‍රියාකාරී ප්‍රතිපත්ති කියලා කිව්වා. ඇත්තටම ඒ ප්‍රතිපත්ති දෙක ක්‍රියාකාරී වීම තුලින් තමයි ආර්ථික සංවර්ධනයේ ආර්ථික ස්ථායීතාවයේ සමග ආර්ථික ක්‍රියාකාරීත්වයක් ඇති වෙන්නේ කියලා අපි පැහැදිලි කරගත්තා. රාජ්‍ය අයවැය ලේඛනය හරහා රජයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා රජයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය අයවැය ලේඛනය හරහා ගනු ලබන ක්‍රියාමාර්ග තමයි අපි කිව්වේ ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා. ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාමට අදාළව ගනු ලබන නැත්නම් දියත් කරන ක්‍රියාමාර්ග තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කිව්වේ. එතකොට රාජ්‍ය අයවැය ලේඛනය මගින් රාජ්‍ය වියදම්, රාජ්‍ය ආදායම්, රාජ්‍ය ණය කියන උපාංග තුන හැසිරවීම මෙහෙවීම තුළින් රජයේ ආර්ථික අරමුණු ළඟා කරගන්න උත්සාහ කරනවා කියලා කිව්වා. රජය තම ආර්ථික අරමුණු ළඟා කර ගැනීමේදී වර්තන සහ ප්‍රාග්ධන වියදම් කියලා දෙයන්සේකින් වියදම් කරනවා කියලා කිව්වා. ඒ වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වල එකතුව තමයි රාජ්‍ය වියදම් කියලා අපි කතා කරේ. ප්‍රතිඵල කෙටිකාලීනව ලැබෙන නැවත නැවතත් කළ යුතු වියදම් තමයි රාජ්‍ය වියදම් කිව්වේ. නැත්නම් රාජ්‍ය සේවා පවත්වාගෙන යාමේදී නැවත නැවතත් දැරීමට සිදු වෙන වියදම් රාජ්‍ය වියදම් කියලා අපි කතා කරා. රජය නිශ්චිත මුදල් වර්ෂයක් තුල විවිධ මාර්ග වලින් එනම් ප්‍රධාන මාර්ග දෙකයි. බදු මාර්ගය සහ බදු නොවන මාර්ගය. බදු සහ බදු නොවන මාර්ග වලින් උපය ගන්න ආදායම තමයි රාජ්‍ය ආදායම කියලා අපි කතා කරේ. එතකොට අපි අද කතා කරන්න යනවා මේ රාජ්‍ය ආදායමේ මූලික වර්ග දෙකයිනේ. බදු ආදායම, බදු නොවන ආදායම. ඒකේ බදු ආදායම ගැන පුළුල්. මොකද විෂය නිර්දේශය අනුව විභාගයට නිතරම ගැටලු යොමු වෙනවා. ප්‍රශ්න යොමු කරලා තියෙනවා. ඔබට කවදා හරි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී නැත්නම් වෙනත් වෘත්තීය ගණකාධිකරණ හෝ කළමනාකරණ පාඨමාලාවක් හදාරද්දී සහ ප්‍රායෝගික රැකියා ජීවිතයේදී ඔබ සාමාන්‍ය බදු වර්ග ගැන අවබෝධයක් තියෙන්න ඕන නිසාම තමයි විෂයමාලා සංවර්ධන ඒකකයේ මේ බදු වර්ගීකරණය විශ්ලේෂණාත්මකව කරන්න කියලා නියම කරලා තියෙනවා. අපි බලමු බදු ආදායම නැත්නම් බදු වර්ග මූලික කොටස් දෙකයි. එකක් ඍජු බදු, අනිත් එක වක්‍ර බදු. එකක් ඍජු බදු, වක්‍ර බදු. ඍජු බදු කියන්නේ බදු බර. කියන්නේ බදු බරක් කියන්නේ බද්ද ගෙවනවා කියන අපට ඒක අනවශ්‍ය පීඩනයක් නේ. අපට ලාභයක් නේ, ලාභයක් නෙවෙයිනේ. අපි උපයන ආදායමකින් කොටසක් රජයේ නැත්නම් රජයේ බදු බලාධිකාර වලට වැය කරනවා කියන්නේ අපිට ඒක පීඩනයක්. වියදමක් බරක් නේ. අන්නේ බදු බර බදු ගෙවන්නා විසින් දරා ගන්න. වෙනත් කාටවත් විතන් කරන්න බැරි. නැත්නම් වෙනත් පාර්ශවයන් මත පටවන්න බැරි. බදු ගෙවන්නා විසින්ම බදු බර දැරිය යුතු නම් අපි ඒකට කියනවා ඍජු බදු කියලා. වක්‍ර බදු කියන්නේ භාණ්ඩා සේවා මත පනවන බදු. ඒ බදු ගෙවන්නාට බදු බර වෙනත් පක්ෂයකට විතන් කරන්න පුළුවන්. තේරුණාද? දැන් වක්‍ර බදු ගෙවන්නේ ව්‍යාපාරිකව තමයි. ගෙව්වට ඒ ගෙවන බදු වියදම භාණ්ඩා සේවා වලට මිලට එකතු කරනවා. මිලට එකතු කරාම
ඒ බදු ප්‍රමාණයේ බර අවසාන වශයෙන් දරන්නේ ඒ භාණ්ඩාසේව මිලදී ගන්නා පාරිභෝගිකයන් වන අපි. එහෙනම් ව්‍යාපාරිකයා බද්ද ගෙව්වට ව්‍යාපාරිකයා පාරිභෝගිකයාට එක විතර කරනවා. අන්න ඒවට කියනවා වක්‍ර බදු කියලා. ඒතර උදාහරණ කිහිපයක් මේ තියෙන්නේ. ප්‍රාග්ධන ලාභ මත බදු. පුද්ගලයන් සහ ආයතන විවිධ වූ ප්‍රාග්ධන ලාභ උපයනවා. අපි හිතමු ව්‍යාපාරිකයෙක් හෝ පුද්ගලයෙක් යන්ත්‍රයක් මිලදී ගත්තා රුපියල් මිලියන 150කට. කලකට පසු මේ යන්ත්‍ර රුපියල් මිලියන 200කට විකුණනවා. මිලියන 50ක් ලාභ ලබනවා. අන්නේ ලාභෙන් බද්දක් ගෙවන්න ඕන. ඒක කාටවත් විතර කරන්න බෑ. Taman දරා ගන්නවා. Tamanගේ ලාභෙන් Tamanට අඩු වෙනවා. ඍජු බද්දක්. ප්‍රාග්ධන ලාභ මත බදු. අනික රඳවා ගැනීමේ බදු. රඳවා ගැනීම බදු කියන එකත් ඍජු බද්දක්. අපි ඒක විස්තර කරමු බදු වර්ගීකරණයේදී. රඳවා ගැනීම බද්දේදී අපි ගෙවන බද්ද අපි ගෙවිය යුතු බද්ද අපට ආදායම් උපයා දෙන පාර්ශවය ගෙවන්නේ. ඒක අපේ අතටපත් කරන්නෙම නැහැ. අපි පැහැර හරි කියලා තියෙන අවදානම. තේරෙනවද? එතකොට අපි වෙනුවෙන් ගෙවිය යුතු බද්ද අපට ආදායම් උපයා දෙන පාර්ශවය ගෙවනවා. ඒක අපෙන් අඩු වෙනවා. කාටවත් එක පවරන්න බෑ. අපි දරා ගන්නවා ඍජු බද්දක්. සමාගම් බදු. සමාගම් වල ආදායම් මත ගෙවන බද්ද ඒකත් කාටවත් පවරන්න බෑ. ඍජු බද්දක්. ආදායම් බදු. ප්‍රධානම මාතෘකාවක් ඉන්කම් ටැක්ස්. පුද්ගලයන්ගේ ආදායම් මත පුද්ගලයෝගේ විතු බද්ද. ඒ වගේ. වක්‍ර බදු, අපනයන බදු, ආනයන බදු, නිෂ්පාදන බදු, එකතු කළ අගය මත බදු. වැට් බද්ද, වැලියු ඇඩඩ් ටැක්ස් එක. ඒ සියලු බදු ව්‍යාපාරිකෝ ගෙවනවා. ගෙව්වට ව්‍යාපාරිකෝ භාණ්ඩ හා සේවා වලට එකතු කරනවා. නැත්නම් මිලට එකතු කරනවා. ඒ එකතු කර මිල අපි ගෙවනෝනේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙදී. අපි තමයි පාරිභෝගිකයා තමයි දරන්නේ. එහෙනම් ව්‍යාපාරිකයා ඒ බදු බර පාරිභෝගිකයාට විතන් කරනවා. වක්‍ර බදු. පැහැදිලිද? ඊළඟට අපි බදු වර්ග කිරීමක් කරනවා. බදු වර්ග කරනවා පදනම් කීපයක් යටතේ. පළවෙනි පදනම තමයි අය කරන බදු ප්‍රතිශතය නැත්නම් ප්‍රමාණය අනුව. අය කරන බදු ප්‍රතිශතය නැත්නම් ප්‍රමාණය අනුව වර්ග කරනවා තුනකට. අනුක්‍රමික බදු progressive taxes. ප්‍රතික්‍රමික බදු නැත්නම් අනුපූරක බදු කියලා කියනවා. මේ දෙකම හරි. එක්ක ප්‍රතික්‍රමික නැත්නම් අනුපූරක බදු. regressive taxes. තුන්වෙනි එක සමානුපාතික බදු proportional taxes කියලා වර්ග තුනකට. තේරෙනවද? අය කරන බදු ප්‍රතිශතය නැත්නම් අය කරන බදු ප්‍රමාණය දිහා බලලයි මේ වර්ගීකරණය කරන්නේ. පළවෙනි එක තමයි අනුක්‍රමික බදු. බද්දට යටත් වන ආදායම ඉහළ යාමට සමගාමීව. බද්දට යටත් වන ආදායම ඉහළ යාමට සමගාමීව අය කරන බදු ප්‍රතිශතයද ඉහළ යන බදු මින් අදහස් වේ. තේරෙනවද? ඒ කියන්නේ බද්දට යටත් වන ආදායම තියෙනවනේ. මේ ඒ කියන්නේ බදු ගෙවී යුතු ආදායම. මේ බදු ගෙවී යුතු ආදායම ඉහළ යන විට ඊට සමගාමීව අය කරන බදු ප්‍රතිශතයත් ඉහළ යනවා නම් ඒකට කියනවා අනුක්‍රමික බදු. අනුක්‍රමික බදු. දෙකම එකවර වෙන්නේ. ආදායමත් ඉහළ යනවා ඊට සමගාමීව ගෙවී යුතු බද්දත් ඉහළ යනවා. තේරුණාද? උදාහරණයක් වශයෙන් ආදායම් බදු. දැන් ආදායම් බදු වල පළවෙනි ලක්ෂ 30 ආදායමට 6ක් ගෙවනවා. ඊළඟ ලක්ෂ 30 ආදායමට 12ක් ගෙවනවා. අන්න වැඩි වෙනවා. ආදායම් වැඩි වෙද්දි බදු ප්‍රතිශතයත් වැඩි වෙනවා. බදු ප්‍රමාණයත් වැඩි වෙනවා. අනුක්‍රමික බදු. දෙවෙනි එක ඔකේ විරුද්ධ පැත්ත. ප්‍රතික්‍රමික බදු. නැත්නම් අනුපූරක බදු. regressive taxes. මේ කියන්නේ බදු පදනම වන ආදායම හෝ ධනය ඉහළ යන විට ක්‍රමයෙන් අඩුවන ප්‍රතිශතයක් බදු වශයෙන් අය කිරීම. තනිකර අනුක්‍රමිකයකට විරුද්ධයි. බදු පදනම හේවත් බදු ගෙවී යුතු ආදායම නැත්නම් ධනය එක්කෝ ඉන්කම් නැත්නම් ධනය වෙල්ත්. බදු ගෙවී යුතු ආදායම හෝ ධනය ක්‍රමයෙන් ඉහළ යනකොට ගෙවී යුතු බදු ප්‍රතිශතය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක තමයි ප්‍රතික්‍රමික විරුද්ධ විදියට නැත්නම් අනුපූරක. උදාහරණයක් වශයෙන් නිෂ්පාදන බදු. excise duty නැත්නම් production taxes. සමහර නිෂ්පාදන
තියෙනවා දුම්කොළ, ගිනි පෙට්ටි, මත්පැන්, විදුලි උපකරණ, ඇඟලුම් වගේ ලිස්ට් එකක් තියෙනවා. ඒ සමහර නිෂ්පාදිත සමහර භාණ්ඩ නිෂ්පාදන අවස්ථාවේදී ඒකේ නිෂ්පාදන පිරිවැය අනුව ප්‍රතිශතාත්මක ප්‍රමාණයක් බදු වශයෙන් අය කරනවා. නිෂ්පාදන බදු. ඒක වෙන්නේ එතකොට නිෂ්පාදනයේ වැඩි වෙනකොට ආදායමත් වැඩි වෙනවා. නිෂ්පාදනයේ වැඩි වෙන්න ගෙවිය යුතු බදු අඩු කරනවා. ඒකට හේතුව වෙන්නේ නිෂ්පාදන දිරිගැන්වීම. දැන් මම නිෂ්පාදකයෙක් නම් මම නිපදවන නිමෙවුම් ධාරිතාව වැඩි වෙන්න මම බදුත් ගෙවනවා මම බදුත් වැඩි කරනවා නම් ගෙවන බද්දත් වැඩි කරනවා නම් ඒකම හේතුවක් වෙන්න පුළුවන් මම නිෂ්පාදනයෙන් ඈත් වෙන්න. නිෂ්පාදනයට මම අධෛර්ය කරන්න. තේරුණාද? මම වැඩිපුර හදන්න මම ගෙවිය යුතු බදු ප්‍රමාණය අඩු වෙනවා නම් මම තව තවත් වැඩියෙන් හදන්න පෙළඹෙනවා. තේරුණාද? එහෙනම් නිෂ්පාදනයේ දිරිගැන්වීම තමයි ඒක අරමුණු වෙන්නේ. ඒකට හේතුකුත් වෙන බඩු වෙන්නේ. ඒක අපි කියුවේ නිෂ්පාදන බදු ප්‍රතික්‍රමිකයි. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න අපේ ආදායමත් වැඩි වෙනවා. නමුත් අපි ගෙවිය යුතු නිෂ්පාදන බද්ද ක්‍රමයෙන් අඩු වෙනවා. සමානුපාතික බදු ප්‍රොපෝෂනල් ටැක්සස් කියන්නේ පුද්ගල ආදායමෙන් ස්ථාර ප්‍රමාණයක් බදු වශයෙන් අය කිරීම. නැත්නම් අපි ගෙවනවා. ආදායම අඩු වැඩි වීම අනුව ගෙවිය යුතු බදු ප්‍රතිශතය හෝ ප්‍රමාණය අඩු වැඩි වෙන්නේ නැහැ. පුද්ගල ආදායමෙන් සමාන ප්‍රමාණයක් සමාන ප්‍රතිශතයක් අය කරනවා. සමානුපාතික. උදාහරණයක් වශයෙන් ආදායම් බදු අය කිරීමේදී ආදායමෙන් පළමු හා ඊළඟ රුපියල් ලක්ෂ 30න් පසු අපි හිතමු ලක්ෂ 90ක් කියනකො පළවෙනි ලක්ෂ 30ට 6%ක් අය කරනවා. ඊළඟ ලක්ෂ 30ට 12%ක් අය කරනවා. අන්න වැඩි වුණා. ඒක අනුක්‍රමිකයි. දැන් ලක්ෂ 30 60ක් නේ 90න් දැන් 60ක් ඉවරයි. ඉතුරු ලක්ෂ 30 කියන්නේ ඒ දෙවන ලක්ෂ 30න් පස්සේ ඉතිරිය ලක්ෂ කෝටි ඕන ගානකට ඉතිරියට 18%යි. අන්න සමානුපාතිකයි. තේරුණාද? එහෙනම් ඒවා සමානුපාතික බදු. ඊළඟ පදනම තමයි බදුබර දැරීම අනුව. බදුබර දැරීමේ ස්වභාවය අනුව ඍජු බදු, වක්‍ර බදු කියලා වර්ග දෙකකට බෙදෙනවා. direct taxes and indirect taxes. ඍජු බදු කියන්නේ බදු ගෙවන්නා විසින්ම බදුබර දැරිය යුතු. බදු ගෙවන්නා විසින්ම බදුබර දැරිය යුතු බදු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ ආදායම මත මම ඉන්කම් ටැක්ස් ගෙවනවා. ආදායම බදු ගෙවනවා. ඒ ගෙවන බද්ද මට කාටවත් පවරන්න බෑනේ. මම ලබා දෙන සේවාවන්ටවත් ඒක එකතු කරන්න බෑ. දැන් මම උපකාරක පන්ති මෙහෙවන ගුරුවරයෙක් වශයෙන් සිසුන්ගේ මාසික ගාස්තු එකතු කරන්නේ නැහැ නේ. ඒක මම දරා ගන්නවා. තේරෙනවද? බදු ගෙවන්නා විසීම බදුබර දරනවා. ඒවා ඍජු බදු. එනම් වෙනත් පාර්ශවයන්ට විතන් කළ නොහැකි බදු මෙන්න දහස් වේ. හරිනේ. බදු ගෙවන්නා විසීම බදුබර දරන. නැත්තම් බදු ගෙවන්නාට වෙනත් පාර්ශවයන්ට විතන් කළ නොහැකි බදු තමයි ඍජු බදු කියන්නේ. මේවා ධනය හා ආදායම තමයි කරන්නේ. පුද්ගලයන් සහ ව්‍යාපාරවල ධනයයි හෝ ආදායම තමයි කරන්නේ. උදාහරණයක් වශයෙන් ආදායම් බදු. උපයන විට ගෙවීමේ බදු. pay tax, pay earn us කියන්නේ. දැන් ආදායම් බදු පුද්ගලයන්ගේ වාර්ෂික ආදායම් මත ගෙවනවා. කාර්තුව වශයෙන් ගෙවන්න පුළුවන්, එකවර ගෙවන්න පුළුවන්. එකවර ගෙවුවොත් 10% ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා. උපයන විට ගෙවීම බදු කියන්නේ විශේෂිත නම් කළ වෘත්තීන් වල රැකියාවල නියුක්ත වෙනකොට ඒ තමන් උපයන වෘත්තිමය ආදායමෙන් ගෙවිය යුතු බද්ද. ඒකත් කාටවත් පවරන්න බෑ. ඍජු බදු. තව ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ හැම ගෙදරකම වගේ ඇසස්මන්ට් ටැක්ස් වරිපණ බදු කියලා එකක් ගෙවනවානේ. පළාත් පාලන ආයතනවල ඒකත් එහෙමනේ. අපේ නිවාසවල තක්සේර වගේ මත ඒකත් කාටවත් පවරන්න බෑ. ඍජු බදු. දෙවෙනි එක තමයි වක්‍ර බදු. බදුබර ගෙවන්නා හට වෙනත් පාර්ශවයන් වෙත විතැන් කළ හැකි බදුය. තේරෙනවද? බදුබර බදු ගෙවන්නා හට බදුබර බදු ගෙවන මට වෙනත් පාර්ශවයකට මාරු කරන්න පුළුවන්. විතැන් කරන්න පුළුවන්. මම දැන් බදු ගෙවනවා. ඒකෙන් මට පාඩුවක් වෙනවා. ගෙව්වට මම ඒක භාණ්ඩ හා සේවා වල මිලට එකතු කරනවා. එකතු කරාම අවසාන වශයෙන් ඒක පැවරෙන කාටද? පාරිභෝගිකයාට. ඒතර පාරිභෝගිකයයි බද්දත් එක්ක මිලකට තමයි ගන්නෙ. ගත්තම ඒ පාරිභෝගිකයන් ලැබෙන ආදායමෙන් මට අර ගෙවුව බද්ද මොකද වෙන්නේ? නැවත ආවරණය වෙනවා.
තේරෙනවනේ. දැන් රුපියල් 100ක් නම් භාණ්ඩ සාමාන්‍ය මිල මම ඒ සම්බන්ධයෙන් රුපියල් 10ක් රජයට බදු ගෙවලා තියෙනවා. මම ඒ 10ත් එකතු කරලා 110යි. එහෙනම් මම කලින් 10ක් ගෙවුව බදු වියදම් වුණා 110කට භාණ්ඩ විකුණනවා. 110ක් මට ලැබුණා මොකද වෙන්නේ? අර ගෙවුව බද්ද මට ආපහු ආවරණය වෙනවා. ප්‍රතිපූර්ණ වෙනවා. එහෙනම් බදු බර කාටද මම මාරු කරේ? පාරිභෝගිකයාට. මේව බදු භාණ්ඩ හා සේවා වියදම් මත අය කරනවා. හරිනේ භාණ්ඩ හා වියදම් මත. ඒ කියන්නේ මිලට එකතු වෙනවා. වියදමට එකතු වෙනවා. එකතු කළාගේ මත බද්ද. දේශීය භාණ්ඩ බද්ද. මේ සියල්ලම අර වගේ භාණ්ඩ මිලට එකතු වෙලා පාරිභෝගිකයාට බදු බර මාරු කරනවා. ඒ නිසා වක්‍ර බදු වෙනවා. ඊළඟට විභාගෙට නිතර යොමු වන ගැටලුවක් ඕක ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේදී ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේදී පොදුවේ දක්නට ලැබෙන සාමාන්‍ය සුලභ ප්‍රශ්නයක්. ඍජු බදු හා වක්‍ර බදු අතර අසමානතා. මතකද මම මේක කිව්වා අර අපේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ තුල දරුවනේ ප්‍රශ්න අහන විදි 27ක් තියෙනවා කියවනේ. රටාව 27ක්. ඒයින් එකක් තමයි සමීප සංකල්ප දෙකක වෙනස්කම් අහන එක. අසමානතා අහන එක. ඇහුවම මේ සංකල්ප දෙක නිර්වචනය කරාට ලකුණු ලැබෙන්නේ ලකුණු බිඳුවයි. සංකල්ප දෙකේ වෙනස්කම් පෙන්වන්න. වෙනස්කම් කීයක්ද මතකද මම කියලා දුන්නා. ඒකත් ගැටලුවක්නේ. වෙනස්කම් 4ක් නම් 2ක් ලියුවොත් ලකුණු භාගයයි. වෙනස්කම් 2ක් නම් විභාගයට අපේක්ෂා කරන්නේ ඔබ වෙනස්කම් 4ක් ලියුවොත් ඒකත් අපරාධයක්. ඇයි? 2ක් ලියන්න ඕන තැනට 4ක් ලියනවා කියන්නේ ඔබ අනවශ්‍ය කාලයක් නාස්ති කරනවා. ඒ කියන්නේ යට ප්‍රශ්නයකට ලියන්න පුළුවන් කාලය තමයි විනාශ කරගත්තේ. ලකුණු අඩු වෙන්න පුළුවන් නිසා. ඒ නිසා කොහොමද මම කිව්වේ අසමානකම් නැත්තම් වෙනස්කම් ගොඩක් තියෙනවා නම් නොකොලොත් සාමාන්‍යයෙන් 4ක් ලියන්න. තුනක් අපේක්ෂා කරන අවස්ථාවක් තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් 2යි 4යි තමයි උපරිම අහන්නේ. තේරෙනවද? 3ක් වුණත් අපි දන්නේ නැහැ නේ කීයද කියලා. ගොඩක් තියෙනවනම් 4ක් ලියන්න. එකක් ප්‍රශ්නයක් නෑ වැඩි වුණාට. එහෙම නැත්තම් වෙනස්කම් 2ක් හෝ 3ක් වගේ අඩු ප්‍රමාණයක් තිබේ නම් අනිවාර්යයෙන්ම අසමානකම් 2ක් ලියන්න. ඒ දෙකට ලකුණු එක ගානේ 2ක් හෝ භාගය බැගින් එකක් ලැබෙයි. පැහැදිලිනේ? රයිට්. මුල් පැත්තට අපි ඍජු බදු අනිත් පැත්තට වක්‍ර බදු ගත්තොත් පළවෙනි එක තමයි පුද්ගල හෝ ආයතනවල ආදායම් හා ධනය මත අය කරනවා. ඍජු බදු අය කරන්නේ එක්ක පුද්ගලයින්ගෙන් නැත්නම් ව්‍යාපාර වලින් ඒගොල්ලන් උපයන එක්ක ආදායම ඒගොල්ලන්ගේ ධනය මත. දැන් වෙල්ත් ටැක්ස් කියලා එකක් තිබුණානේ ධනබද්ද. ඒක හොස්ටි කරා දැන්ට අවුරුදු 15කට වගේ උඩදී අය වැකි. ධනබද්ද කියන්නේ මට ඉඩම් තියෙනවා. මට ගොඩනැගිලි තියෙනවා. රත වාහන තියෙනවා. යන්ත්‍රෝපකරණ තියෙනවා. අපේ තුමු තෙල් මෝලක් තියෙනවා. මෙන්න මේ වගේ මාසතු ධනයේ මුළු අගේ මත බද්දක් ගෙවනවා. ඒක ගෙවුවා කියලා භාණ්ඩයේ මිලට එකතු කරන්න බෑ. කාටවත් පවරන්න බෑ ඍජු බද්දක්. එහෙනම් පුද්ගලෝ ආයතනවල ආදායම් සහ ධනය මත අය කරනවා. වක්‍ර බදු එහෙම නෙවෙයි. භාණ්ඩ ආසේවා වියදම් මත තමයි අය කරන්නේ. භාණ්ඩ ආසේවා වියදම් මතයි වක්‍ර බදු අය කරන්නේ. දෙවෙනි එක තමයි බදු බර විතැන් කරන්න බෑ ඍජු බද්දක. බදු බර විතැන් කරන්න බෑ. ඍජු බද්ද ගෙවන්නා විසින්ම විද දරා ගන්න ඕනේ. නමුත් වක්‍ර බදු වලදී බදු බර විතැන් කරන්න පුළුවන්. කොහොමද? භාණ්ඩ ආසේවාවල මිලට බදු ප්‍රමාණය එකතු කරනවා. එකතු කරාම තමයි විකුණුම් මිල හැදෙන්නේ. විකුණුම් මිල වැඩි වෙනවා. මිලදී ගන්නවා පාරිභෝගිකයෝ. බදු බර දරන්නේ කවුද? පාරිභෝගිකයෝ. තුන්වෙනි එක තමයි බදු පැහැර හැරීමේ ප්‍රවණතාවය ඉහළ වේ. සාමාන්‍යයෙන් ඍජු බදු නොගෙවා පැහැර හැරීමේ අවදානම් වැඩි. මොකද මට දැනෙනවනේ ඒක. මම ඉන්කම් ටැක්ස් ගෙවද්දී මම මෙච්චර මේ අවුරුද්ද ගෙවුවා. ගිය අවුරුද්ද මෙච්චරක් ගෙවුවා. දැන් අවුරුදු 20ක් 30ක් තිස්සේ මම මෙච්චර ගෙවලා තියෙනවා. දැනෙනවනේ. පොඩි ලෝභකමකුත් තියෙනවනේ. තේරෙනවද? ඒ නිසා මම මේ බදු පැහැර හරින්න උත්සාහ කරන වැඩි. එක්කෝ බදු නොගෙවම ඉන්න. නැත්තම් ගෙවන අඩුවෙන් ආදායම වසන් කරලා සත්‍ය ආදායම වසන් කරලා මම බද්ද අඩුවෙන් ගෙවන්න උත්සාහ කරනවා. ඒ නිසා බදු පැහැර හැරීමේ ප්‍රවණතාවය වැඩි. නමුත් වක්‍ර බදු වල ඒ පහළ මට්ටමක තියෙන. බදු පැහැර හැරීම ප්‍රවණතාව අඩුයි. මොකද පැහැර හරින්න ඕනේ. වක්‍ර බදු ගෙවන්නේ ව්‍යාපාරිකයෝ. ව්‍යාපාර පිරිවැටුම් බද්ද, වැට් බද්ද, ආනයන බද්ද, අපනයන බද්ද, නිෂ්පාදන බද්ද ගෙවන්නේ ව්‍යාපාරිකයෝ. ගෙව්වට කමක් නැහැ. ගෙව්වට ඒක භාණ්ඩ හා සේවාවල මිලට එකතු කරාම නුදුර නාගතයේදීම ඒ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී පාරිභෝගිකයා වෙතින් ආපසු ප්‍රතිපූර්ණ වෙනවා, ආපසු ලැබෙනවා. ඒ නිසා පැහැර හරින්න උවමනවන්නේ. තේරෙනවද? එහෙනම් බදු පැහැර හැරීමේ අවදානම ඒ පැත්තේ අඩුයි.
මේක වැඩි. එනිසා හතරවෙනි එක කියන්නේ මොකද්ද? බදු එකතු කිරීමේ පිරිවැය සාපේක්ෂව වැඩි ඍජු බදු වල. බදු එකතු කිරීමේ පිරිවැය අඩුයි සාපේක්ෂව වක්‍ර බදු වල. ඇයි හේතුව? ඍජු බදු පැහැර හරින ප්‍රවණතාව හමුවේ බදු නොගෙවා මුළු ගැන්විලා ඉන්න ප්‍රවණතාව හමුවේ ඒ බදු පැහැර හරින්නන් එළියට ගන්න. බදු පැහැර හරින්නන්ගෙන් බදු එළියට ගන්න විශාල ප්‍රයත්නයක් දරන්න වෙනවා. ඒගොල්ලන් පස්සේ ගිහිල්ලා වැටලීම් කරන්න වෙනවා. සමහරට ඒගොල්ලෝ නීති හමුවට පවමුණවන්න වෙනවා. එයාට විරුද්ධ අධිකරණේ නඩු පවරන්න වෙනවා. නීතිඥ ගාස්තු අධිකරණ ගාස්තු ගෙවන්න වෙනවා. තේරෙනවද? ඊළඟට වැටලීම් කරන නිලධාරීන්ට ප්‍රවාහන වියදම් දරන්න වෙනවා. ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා. ඒගොල්ලන්ට සමහර ඈත පළාතක යනවා නම් දීමනා බටාකයක් ගවන්න වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බදු එකතු කිරීමේ පිරිවැය සාපේක්ෂව ඍජු බදු වල වැඩි. දැන් මම දන්නවා යම් යම් වකවානු වල උපකාරක පන්ති ගුරුවරු බදු පැහැර හැරපු අය සහ බදු අඩුවෙන් ගෙවන අය ග්‍රහණය කරගන්න ඒ බදු දෙපාර්තමේන්තුවේ වැටලීම් නිලධාරීන් උපකාරක පන්ති වලට එනවා වෙස්වලාගෙන. සමහරට දෙමව්පිය විතර එන්නේ. ඇවිල්ලා බලනවා මේ ගුරුවරයාට පන්ති ළමයි කීයක් ඉන්නවද? තල වශයෙන් ගණන් කරනවා. නැත්තම් පොත්පත් ඉල්ලම් බලනවා. පොත්පත් සංගවල නම් පන්ති ළඟට ගිහලා බලනවා. පොත්පත් සංගවල නම් පන්ති ළඟට ගිහලා බලනවා. රෆ්ලි බලත හැකිනේ. ඊට පස්සේ හඳුනා ගන්නවා පන්ති ගාස්තුව. පන්තිරේ නතරමගල මේ ගියහුවොත් මේ කොහෙද යන්නේ? මං යන්නේ මේ රසායන විද්‍යාවට. කාගේද පන්ති? අසවලාගේ. කීයක්ද මේ පුතා ගාස්තුව? අපිත් මේ පුතෙක් දාන්නේ කොහොම කියනවනේ. ගන්න හදා ගන්නවා. හදලා බලනවා මෙයාට මෙච්චර ඉන්කම් එකක් තියෙනවා. මෙච්චර ගෙවන්න ඕනේ. ගෙවලා තියෙන්නේ මෙච්චරයි. අන්න නීතියට ගන්න. ඔය දේ කරන්න වියදමක් දරන්න වෙනවා. නමුත් වක්‍ර බදු වල එහෙම ප්‍රශ්නයක් නැහැ. වක්‍ර බද්ද පනවනවා, ව්‍යාපාරිකෝ ගෙවනවා. මේ ඒ නිසා බදු පැහැරීමේ කතන්දරයක් නැහැ. වියදම අඩු. බදු රැස් කිරීමේ පිරිවැය අඩු. ඊළඟට සුදුසුකම් ලබන අය පමණක් ගෙවයි. ඍජු බදු ගෙවන්නේ සුදුසුකම් ලබන අය. දැන් අඩු ආදායම් ලාභීන් සමහරට ඩෝල් එකක් නැත්නම් පින්පඩියකින් ජීවත් වෙන බදු ගෙවන්න ඕනේ නැහැ. එක්තරා මට්ටමකින් එහා සාමාන්‍ය වාර්ෂිකව ලක්ෂ 30ක ආදායම ඉක්මවන අය තමයි ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනේ. තේරුණාද? ඒකේ සුදුසුකම් ලබන හැමෝම ගෙවන්නේ නැහැ. නමුත් වක්‍ර බදු සෑම අයෙක්ම ගෙවන්න ඕනේ. ගෙවනව නෙවෙයි ගෙවෙනවා. නේ? ඔටෝමැටිකලි ගෙවෙනවා. ඇයි? අපි හිතමු දැන් නිෂ්පාදන බද්ද කියලා. නිෂ්පාදන බද්ද නිෂ්පාදකයා ගෙවලා මොකද කරන්නේ? භාණ්ඩ බිලට එකතු කරනවා. එකතු කරාම මොකද වෙන්නේ? ඒ නිෂ්පාදිත නැත්නම් ඒ භාණ්ඩ රටේ ජීවත් වෙන හැම කෙනාම ගන්නවා. එහෙනම් හැම කෙනාම මොකද වෙන්නේ? හැම කෙනෙක්ම ඒ බද්දට යටත් වෙනවා. ඒ නිසා වර්ග කරන්න බෑ. දැන් ධන බද්දක් ගෙවන්නේ. ධන බද්ද තිබුණු කාලේ වෙල්ත් ටැක්ස් එක ගෙවන්නේ එක්තරා මට්ටමකින් එහා ධනෙ තිබිච්ච අය පමණයි අනිත් අය ගෙවන්නේ නැහැ නේ. මේක එහෙම එකක් නෑ. මේක හැමෝටම ගෙවන්න වෙනවනේ. ඔටෝමැටිකලි ගෙවෙනවා වක්‍ර බදු. තේරෙනවනේ? ඊළඟට ඇතැම් වියදම් අඩු කරන්න පුළුවන් ඍජු බදු වලදී. ඍජු බදු වලදී බදු ගෙවිය යුතු ආදායමෙන් ඇතැම් වියදම් අඩු කරලා බදු ගෙවිය යුතු ආදායම අඩු කරගන්න පුළුවන්. අඩු කරගෙන ගෙවන ආදායම් බද අඩු කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මගේ පුද්ගලික ආදායම යම් ප්‍රමාණයක් තියෙනවා නම් මම පිළිගත් නැත්නම් ලියාපදිංචි පුණ්‍යායතනයකට පන්සලක පල්ලියක පුණ්‍යායතනයකට ලක්ෂ ගානක පරිත්‍යාගයක් කළා නම් ඒ පරිත්‍යාගය මට පුළුවන් ආදායම් බදෙන් අඩු කරන්න. ඒක මගේ බදු ප්‍රමාණය අඩු වෙනවා. එහෙම තියෙනවා විශේෂ අඩු කිරීම. නමුත් වක්‍ර බදු වල එහෙම එසේ කිසිවක් අඩු කරන්නේ නැහැ නේ. නිෂ්පාදන බද්ද පැනෙව ව්‍යාපාරික ගෙවනවා. ආනයන බද්ද පැනෙව ආනයන කරු ගෙවනවා. අඩු කිරීම නැහැ. ඔන්න වගේ මූලික අසමානකම් 6ක් තියෙනවා. ඒ නිසා අසමානකම් හෝ වෙනස්කම් නම් නොකර ඇහුවොත් අංකිත වශයෙන් වෙනස්කම් 2ක් 3ක් 4ක් කියලා නම් කරේ නැත්නම් නම් නොකරන සෑම වෙලාවකම 4ම ලියන්න. 2ක් හෝ 3ක් හෝ 2 හෝ 3 ලියන්න. පැහැදිලිනේ? ඊළඟට රජයේ බදු අය කිරීමේ ප්‍රධාන අරමුණු. ඍජු බදු වේවා, වක්‍ර බදු වේවා, සමානුපාතික බදු වේවා මොන බදු අය කිරීමේ මූලික ඉලක්ක තියෙනවා. අරමුණු කීපයක්. එකක් තමයි රජයේ ආදායම උපයවා ගැනීම. මම මේ පාඩම් ඒකකයේ ආරම්භයේදීම කිව්වා රජයේ මුළු ආදායම කොටස් දෙකකින් සමන්විත වෙනවා. බදු ආදායම,
බදු නොවන ආදායම්. නමුත් ඒ රජයේ මුළු ආදායමෙන් 80ක් හෝ වැඩි ප්‍රමාණයක් අය වෙන්නේ රැස් කරගන්නේ කොහෙන්ද? බදු ආදායම. රජයේ ප්‍රධානම ආදායම් මාර්ගය තමයි බදු ආදායම. දබදන මේ සැරේ අය වැයනුත් විවිධ බදු වර්ග වැඩි කළා. අලුත් බදු වර්ග පැනෙව්වා. තේරුණාද? ඉතින් මිනිස්සු කෑ ගහනවා. කරන්න දෙයක් නෑ. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය ඒක. රජයට බදු පනවන්න වෙනවා. තේරුණාද? එහෙනම් ප්‍රධාන වරමුණු තමයි රජයට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීම. දෙවැනි එක තමයි අනවශ්‍ය පරිභෝජනය කප්පාදු කිරීම. ඕනම රටක පුරවැසියෝ නැත්නම් පාරිභෝගිකයෝ අනවශ්‍ය භාණ්ඩ හා සේවා පරිභෝජනයක් කරනවනේ. අනවශ්‍ය භාණ්ඩ හා සේවා පාවිච්චි කරනවනේ. අනේ අනවශ්‍ය පරිභෝජනය කප්පාදු කරන්න පුළුවන් බදු පැනවීම මගින්. උදාහරණයක් වශයෙන් කෝක් නැත්නම් කෑම එපා. එහෙම මතවාද හදනවනේ ප්‍රවර්ධනයෙන් පව ප්‍රචන්දන වලින් පව. EGB නැත්නම් කෑම එපා. තේරෙනවද? දැන් ඇත්තටම කොකා කෝලා කියන්නේ සාමාන්‍ය පිළිගත් වෛද්‍යරු පවා දෙන උපදේශයන්නේ බොන්න එපයි කියන එක. සීනි සහ ඇල්කොහොල් තියෙනවනේ ඒකනේ. ඒ නිසා ඒක හොඳ පානයක් නෙවෙයි. නමුත් අරේම මතවාදයක් තියෙනවා. අපි කෑම කාලා කොකා කෝලා එකක් බොම හිත පිරෙනවා. ගත කෙසේ වෙතත් හිත පිරෙනවා. නමුත් අනවශ්‍ය පරිභෝජනයක් අනවශ්‍ය වීදමක්. තේරෙනවද? නම් අන්නේ කොකා කෝලා වලින් අය කරන නිෂ්පාදන බද්ද වැඩි කරනවා කියන්නේ. නිෂ්පාදන බද්ද වැඩි කරපු ගමන්. හරිද? වැට් බද්ද වැඩි කරපු ගමන් ඒ බදු ප්‍රමාණයෙන් කොකා කෝලා එකේ මිල ඉහළ යනවා. මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියොත් මොකද වෙන්නේ? අපිට දෙපාරක් හිතන්න වෙනවා. අපි වෙනද කොකා කෝලා බෝතලයක් රුපියල් 100 ගත්තේ. දැන් 200 වුණොත් අපි කල්පනා කරනවා මෙච්චර ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙච්ච කාලයක. පාම් මිල පවා ඉහළ ගිය යුගයක අපි මේ කොකා කෝලාකට රුපියල් 200ක් වියදම් කරන්නේ. අපි කෙලින් මේක අඩු කරගන්නවා. නැත්නම් අපි ඒක ඉවත් වෙනවා. අන්න අපි අනවශ්‍ය පරිභෝජනේ කප්පාදු කළා දානවා. ඒ වගේ අනවශ්‍ය පරිභෝජනෙන් කප්පාදු කිරීමත් රජයේ කර්මුණක් බදු පැනවීමයි. තුන්වෙනි එක තමයි ආදායම් බෙදී යාමේ විෂමතාවම කිරීම. බදු පරවන තවත් එක හේතුවක් තමයි ආදායම් බෙදී යාමේ විෂමතාවය අඩු කිරීම. දැන් ඉන්කම් ටැක්ස් එක හිතන්න ආදායම් බද්ද ඉහළ ආදායම් ලබන සාපේක්ෂව ඉහළ ආදායම් ලබන අයගෙන් ඉහළම ආදායම් බද්ද අය කරනවා. සාපේක්ෂව අඩු ආදායම් ලබන අයගෙන් අඩු ආදායම් බද්දක් අය කරනවා. සාපේක්ෂව ආදායම යැපුම් මට්ටමේ වෙනන් තියෙන්නේ ආදායම් බදු අය කරන්නේ නැහැ. තේරුණානේ? එහෙනම් ඒකෙන් මොකද වෙන්නේ? ආදායම් විෂමතාවේ යම් තාක් දුරකට පාලනය කරන්න තුලනය කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඉහළ ආදායම් තියන අයගෙන් ඉහළ ප්‍රතිශතයක් ඇරෙද්දී බදු අය කරනවා. අඩු ආදායම් ලාභයෙන් අඩුවෙන් අය කරනවා. ඒකෙන් ආදායම් විෂමතාවේ ඇති නැති පරතරය ඇති නැති පන්ති ભેදය තුලනය කරගන්න ගලපා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ එක තමයි ආයෝජනය හා නිෂ්පාදනය දිරිගැන්වීම. ආයෝජනය හා නිෂ්පාදනය දිරිගැන්වීමත් එක අරමුණක් රජයේ බදු පැනවීම. දැන් නිදසුනක් වශයෙන් තමන් සතු ධනය බැංකුවල තිබුණොත් අපි තුන් බැංකුවල තිබුණොත් පොලි ආදායම ලැබෙනවනේ. ඒ පොලි ආදායමෙන් 20% විතර රජයට අය කරන බද්දක්. දැන්ට 5% ගන්නවනේ. අපි තුන් පොලි ආදායමෙන් 20% ගන්න. ඒතර පහෙන් එකක් රජයට අපි බදු ගෙවනවා. අන්න අපි ටිකක් හිතනවා මේ බැංකුවේ දාලා මොකටද අපි 20% දෙන්නේ. එහෙම බැංකුවේ තැන්පත් නොකර කිසියම් නිශ්චිත ව්‍යාපාර කටයුත්තක ආයෝජනය කළොත් රජයේ පිළිගත් ආයෝජන මාර්ගයක යෙදෙව්වොත් තේරුණාද? අපි හිතමු ඒ ආයෝජනයට ලැබෙන ආදායමෙන් අය කරන්නේ 5%යි. අන්න වාසිදායකයි. බැංකුවේ ස්ථාවර තනපතුවක් දැම්මොත් බැංකුවෙන් ලැබෙන පොලි ආදායමෙන් 20%ක් රජයට ගෙවන්න ඕන. එහෙම නැතුව මේ මුදල රජයේ පිළිගත් විශේෂිත ආයෝජන මාර්ගයක ආයෝජනය කළොත් ලැබෙන ආදායමෙන් 5%යි. අන්න අපි පෙළඹෙනවා එහෙනම් ඒ මාර්ගවල ආයෝජනය කරන්න. ඒ මාර්ගවල ආයෝජනය කිරීම පිළිබිඹු මොකද්ද හේතු ඊළඟ ඵලය නිෂ්පාදනය වැඩි වෙනවා. එහෙනම් ඒ විශේෂිත ආයෝජන මාර්ගයක යෙදුවම අපිට බදු සහන හම්බ වෙනවනම් අඩු ප්‍රමාණයක් නම් ගෙවන්න ඕනේ. අපි පෙළඹෙන අපේ ධනය ඒ මාර්ගය ආයෝජනය කරන්න. එහෙනම් ඒ මාර්ගය තුලින් නිෂ්පාදනය මොකද වෙන්නේ? ඉහළ යනවා. එහෙනම් රටේ ආයෝජන හා නිෂ්පාදන ඉහළ දාන්නත් ඒ කර්මුණක් වෙනවා බදු අය කිරීම. ඊළඟට මත්පැන් දුම්පානය සූදුව වැනි අහිතකර පුරුදු අවම කිරීම. දැන් මත්පැන් දුම්පානය සූදුව ගැම්බ්ලින් මේ සියල්ල අහිතකර දේවල් අනවශ්‍ය දේවල් මේවා අඩු කරන්න ඒ කර්මුණක් වෙනවා බදු පැනවීම. දැන් මත්පැන් වලට
මෙදාසරේ බද්දක් අලුතෙන් ඇති කළා. ඒකේ මොකද වුනේ? මත්පැන් බෝතලයක් සාමාන්‍යයෙන් රුපියල් 100කින් 150 විතර ඉහළ ගියා. දුම්කොළ නිෂ්පාදන බදු වැඩි කරා. සිගරට්ටු මිල ඒ නිසා ඉහළ ගියා. අන්න එහෙම ඉහළ ගියන් පස්සේ බලනවා වෙනදා අපි රුපියල් 800 ගත්ත මත්පැන් බෝතලේ දැන් 1800 න මොකද වෙන්නේ? දෙපාරක් හිතනෝනේ. වහාම අපි ඒකෙන් ඈත් වෙනවා. අපිට ඒක දරන්න බෑ. අපි ඒක අඩු කරගන්න. මොකද හේතුව මත්පැන් බෝතලයට වියදම් කරන මුදලින් ගෙදර කුටුම්බේ බොහෝ දේ කරන්න පුළුවන්. දරුවගේ අධ්‍යාපන වියදම්, සෞඛ්‍යමය වියදම්, සනීපාරක්ෂක වියදම් ඒ ගොඩක් කවර් කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ අනවශ්‍ය දේවල් වලට මිනිස්සු පෙළඹවීම නතර කරන්න ඕන නම් ඒ අංශවල බදු වැඩි කරනවා. නිකම් මේක සීමා වෙනවා. ඊළඟට ආනයන සීමා කර දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම. බදු පැනවීමේ තවත් ඉලක්කයක් නැත්නම් තවත් අරමුණක් රජයේ. ආනයන සීමා කර දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම. දැන් ඔබ අහලා තියෙනවා අපේ මුතුන් මිත්තන්ගේ කාලේ කියන්නේ පරම්පරා දෙකකට විතර උඩදී ලංකාවේ තිබුණ සමාජීය මතයක්. සමාජීය මතයක් තිබුණා. නැත්නම් සමාජීය සටන් පාඨයක් තිබුණා. ස්ලෝගන් එකක් සිය රටදේ සිරිසපදී. සිය රටදේ සිරිසපදී. නමුත් අද ඒව මතකත් නැහැනේ. අද අපේ ඔළුවේ තියෙන්නේ පිට රටදේ සිරිසපදී. එහෙම ඒ මතය අපි නොකලට ප්‍රකාශ නොකලට අපේ ඔළුවේ ඇතුලේ තියෙන්නේ එහෙමනේ පිට රටදේ සිරිසපදී. ඒ නිසා විදේශීය භාණ්ඩයක් නම් අපි මිලදී ගන්න කැමතියි. දැන් වැඩි ඈතක නෙවෙයි පෙරේද වෙච්ච පුංචි සිදුවීමල්ලම. මම එක්තරා ග්‍රොසරි එකකට ගියා භාණ්ඩයක් ගන්න ගියාම මම දන්න කෙනෙක් ඇවිල්ලා ෂෝක් හාලක් නේද කියලා ඒ බුදුරාලින් ඇහුවා. ඔව් මේ සුදු කැකුල කිව්වා. කැකුළු හාල් සුදු කැකුල කිව්වා. ඔක රට එකක් කිව්වා. බලන්නකො බාස්මති වගේ කියලා කිලෝ 5ක් ගත්තා. මටත් පොඩි ආසාවක් ඇතුණා මේක බාස්මති වගේ වුණ නිසා මේ අඩුවට ෆ්‍රයිඩ් රයිස් එකක් හරි හදන්න කියලා මම කොකරත් කිලෝ එකක් ගත්තා. ගෙනල්ලා ඉව්ව කියන්නකෝ. කන්න බෑ. වතුර අඩුවෙන් තිබ්බ එත් බෙරි වුණා. තේරුණාද? තවත් අඩු කරා එත් බෙරි වුණා. ඉතින් ඒක ඇත්තටම දියබත් වගේ තමයි කන්න වෙන්නේ. සාර්ථක නැහැ. මොකද හේතුව? පිටරට දෙන්නේ. පිටරට දෙ හොඳයි කියලා අපි ඔලුවට පත්තු වෙනවා. අපි විලදී ගන්නවා. ඒ නිසා ඕනෑම භාණ්ඩයක් අද විදුලි උපකරණයක් ගත්තත්, වාහනයක් ගත්තත්, රිදිපිලි ගත්තත්, විශේෂම ඖෂධ ගත්තත් පිටරට නම් අපි ගන්නවා. එහෙම මතයක් තියෙනවනේ. මොකද වෙන්නේ? අපේ රටේ ඒ භාණ්ඩම නිෂ්පාදනය කරන ව්‍යාපාර තියෙනවා. ඒ ව්‍යාපාර බංකොලොත් වෙනවා. අන්න ඒ නිසා ඒ ආනයනය කරන භාණ්ඩවලට ඉහළ ආනයන තිරුබද්ද පනවනවා. ආනයනය කළ භාණ්ඩවලට ඉහළ ආනයන තිරුබද්ද පනවනවා. පැනෙවුවම් පස්සේ මොකද වෙන්නේ? ආනයනකරු ඒ බද්ද ගෙවනවා. ගෙවලා ඒ ආනයනික භාණ්ඩ මිලට එකතු කරනවා. එහෙනම් ලංකාවේ වෙළඳපොළ ඇතුළට එන ආනයනික භාණ්ඩ විකිණෙන්නේ වැඩි මිලකටයි. එහෙම වැඩි මිලක් ගෙවන්න අපි සූදානම් නැහැ. අපි අකමැති එකට. අපිට ගෙවන්න ක්‍රය ශක්තියක් නැහැ. එහෙනම් අපි ආනයන භාණ්ඩ ගන්නෙ නැහැ. ගන්න නැතුනම පස්සේ අපි හැරෙන්නේ අනිවාර්යයෙන්ම දේශීය නිෂ්පාදන වලටයි. දේශීය භාණ්ඩ වලට. අන්න දේශීය භාණ්ඩ වල ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණාන් පස්සේ දේශීය කර්මාන්ත වලින් කරන නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දේශීය කර්මාන්ත ඇතුලේ රැකියා නියුක්ති අවස්ථා වැඩි වෙනවා. දේශීය සම්පත් හොඳින් උපයෝජනය කරනවා. තේරෙනවද? හැම අතින්ම අපේ රටේ මොනවද පහසුකම් යටිදල පහසුකම් වර්ධනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ආනයන මත ඉහළ ආනයන බදු පනවල ආනයන අධෛර්යමත් කිරීම තුළ දේශීය කර්මාන්ත වල නිෂ්පාදන වලට ඉල්ලුම ආකර්ෂණය කර ගැනීමෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා වෙනවා. ඔයගේ මූලික අරමුණු කීපයක් තියෙනවා රජයේ බදු අය කිරීමේ. ඊළඟට ප්‍රධාන බදු වර්ග. අපි දැන් බදු වල මූලික හරයන් ටික කතා කරා. අපි දැන් ඊළඟට යනවා ප්‍රධාන ලංකාවේ විවිධ අය විසින් රජයට ගෙවන ප්‍රධාන බදු වර්ග විශ්ලේෂණය කරන්න. පළවෙනි එක එකතු කළ අගය මත බද්ද. එකතු කළ අගය මත බද්ද. නැත්නම් ඕකම අපි හඳුන්වනවා වටිනාකම මත අගය කිරීමේ බද්ද. වටිනාකම මත අගය කිරීමේ බද්ද. VAT කියලා කියන ඉංග්‍රීසියෙන් VAT tax එක නැත්නම් value added tax. මේක ලංකාවට දැනට දශක එකහමාරකට වගේ උඩදී හඳුන්වා දීපු අලුත් බද්දක්. ඇමරිකාව වගේ දියුණු රාජ්‍යයන් තුල අනුගමනය කරන බද්දක් ලංකාවට එක්තරා ලංකා ආර්ථික විද්‍යාඥයෙක් එවකට හිටපු රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්
ශිෂ්‍යත්වයක් මත ඇමරිකාවට යනවා. එයා කාලයක් ගත කරලා මෙහෙට ඇවිල්ලා මෙහෙ ශ්‍රී ලංකාවේ රජයට මේ බද්දේ වටිනාකම ප්‍රශස්ත බව අවබෝධ කරලා මේ බද්ද මෙහි ක්‍රියාත්මක කරන්න බලපෑම් කරනවා. ඒක එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ බද්ද එනවා. දැන් දරුවනේ බදු අය කිරීමේදී තියෙනවා ද්විගණන දෝෂ කියලා එකක්. ආර්ථික විද්‍යාව විෂය තුල ඔබට මේ බදු පාඩම ඊට වඩා පුළුල්ව කතා කරනවා. අපි කතා කරන බොහොම අඩුවේ මූලික ටික විතරයි. බදු අය කිරීම මූලධර්ම අපි කතා කරන ඉකෝන වල තියෙනවා. ඒ වගේම බදු අය කිරීමේදී පවතින දුර්වලතා පොදු හැම රටකම ඉකෝන වල කතා කරනවා. එකක් තමයි ද්විගණන දෝෂ. ද්විගණන දෝෂ. ඩබල් කැල්කියුලේටින් ඔෆෙන්ස් තේරුණාද? මේ කියන්නේ එකම භාණ්ඩය මත එකවරක් නෙවෙයි දෙවරක් තුන්වරක් ආදී වශයෙන් බද්දක් අය වෙනවා. අසාධාරණයිනේ. බදු අය කිරීම මූලධර්ම එකක් තියෙනවා. සාධාරණ බව මූලධර්ම. අය කරන බද්ද සාධාරණ විදියට අය කරන්න ඕන. බදු ගෙවන්නගේ බෙල්ල මිරිකල පීඩනයට පත් කරලා ආදායමක් කරන් හරියන්නේ නැහැ. සාධාරණ බවක් තියෙනවා. එහෙනම් එකම භාණ්ඩය මත එක පුද්ගලයෙක් හරි පුද්ගලෝ කීප දෙනෙක් හරි එකතු වෙලා එකම භාණ්ඩය මත කීප සැරයක් බදු ගෙවනවා නම් ඒක වැරදි. අන්නේ ද්විගණන දෝෂෙට දීපු උත්තරයක් තමයි මේ අගේ මේ වැඩබද්ද කියන්නේ. දැන් නිදසුනක් වශයෙන් අපි හිතමු මේ වගේ A කියන්නේ ප්‍රොඩියුසර්. අපි P කියලා දාමුකෝ. P කියන්නේ ප්‍රොඩියුසර්. මෙයා භාණ්ඩයක් නිෂ්පාදනය කරන වියදම 100යි. හරිද? අපි නිකන් උපකල්පනය කරමු සෑම බද්දක්ම 110 කියලා හිතන්නකෝ. නිෂ්පාදන බදු, ආදායම් බදු, වැට් ඔක්කොම 110 කියලා හිතන්න. තේරෙනවද උපකල්පනය? එහෙනම් බද්ද ටැක්ස් එක 10ක් නම් මෙයා ගෙවන්න එපා නිෂ්පාදන බද්දක්. නිෂ්පාදන බදු වලට යටත් භාණ්ඩයක් නම් 110ක් ගෙවන එක රුපියල් 10ක් ගෙවනවා. එහෙනම් ටැක්ස් එක රුපියල් 10යි. මෙයා මේක අලෙවි කරනවා තොග වෙළෙන්දුකට. හෝල්සේල් WS දාන්නකොම. මෙයා මේ භාණ්ඩයට හොඳ ඇසුරුමක් එකතු කරනවා. හොඳ පැකින් එකක් දානවා. දැන් මම මෙයා මේක 160ක් මිල කරනවා. 160ක් මිල කරනවා. 160කට තමයි මෙයා විකුණන්නේ. කාටද? සිල්ලර වෙළෙන්දුකට. එහෙනම් මෙයාගේ විකුණුම් ආදායම 160යි. 160 මෙයා 110ක් ගෙවනවා. BTT එක විශේෂ ව්‍යාපාර පිරටුම් බද්ද. එහෙනම් රුපියල් 16යි. 16යි. දැන් පේනවද වෙච්ච වරද? දැන් P කියන ප්‍රොඩියුසර් නිෂ්පාදකයා රුපියල් 100ක නිෂ්පාදන පිරිවැය මත රුපියල් 10ක් ගෙවුවා ටැක්ස් එක. එකම භාණ්ඩේ. මේක ගන්නව තොග වෙළෙන්දෙන්. අරන් පැකින් එකක් ඇසුරුමක් දාලා භාණ්ඩයට අලුත් වටිනාකමක් දීලා 160කට විකුණනවා. එයාගේ විකුණුම් ආදායම 160යි. ඒ මත එයා පිරිවැටුම් බද්දක් ගෙවනවා. විකුණුම් මත ගෙවන පිරිවැටුම් බද්ද රුපියල් 16ක් ගෙවනවා. මොකද උනේ? දැන් මේ 160 තුල මෙන්න මේ 160 තුල තියෙනවා 100ක්. ඒ 100 මොකද්ද? මෙන්න මෙයාගේ 100. මේ 100ට රුපියල් 10 දැන්ටම ගෙවලා තියෙන්නේ. එහෙනම් මෙයා ගෙවන්න ඕනේ අතර රුපියල් 60ටයි. රුපියල් 60ට තමයි මෙයා ගෙවන්න ඕනේ. ඒ මේ 100ෙන් 100කට ගෙවලා තියෙන්නේ. මෙයා ගෙවන 60ට 110 රුපියල් 6 ගෙවන්න ඕනේ. නමුත් මෙයා 16ක්ම ගෙවලා තියෙනවා. දැන් උඹට පේනවද? එහෙනම් මෙයා ගෙවු රුපියල් 16 තුල මෙන්න මේ 10ත් අයිති. අන්න දිවි ගන්න. තේරෙනවද? ඒ කියන්නේ මේ 160ෙන් 100කට මුලින් මේ ටැක්ස් එක ගත්තානේ. ඒ 100 අයින් කළ 60කට පැය ගෙවන්න. තේරෙනවද? එකතු කළාගේ 60යිනේ මෙතන. එකතු කළාගේ 60යි. නමුත් 160ම ගන්නවා සාමාන්‍ය ක්‍රමයේදී. අන්න දිවි ගන්න දෝෂ. මෙයා මේ භාණ්ඩ විකුණනවා අපි හිතමු රීටේල් සෙලර් කෙනෙකුට. මම RS දාන්නම්කෝ. මෙයා මේක ගබඩා කරනවා. සමහර ප්‍රචාරණය කරනවා. භාණ්ඩ හඳුන්වලා දෙනවා. මහන්සියක් දරනවා කියලා මෙයා මේක රුපියල් 200කට විකුණනවා. එයත් ගෙවනවා BTT එක රුපියල් 20ක් ටැක්ස් එක. නමුත් මේ 200 තුල තියෙනවා 160ක් නේ. මෙයා ගෙවපු. ඒක නොසලකා හරිනවා. මෙන්න මේක තමයි දුර්වලතාවය. හරිනම් මේක ගෙවන්න ඕනේ. හරිනම් මේ ගෙවන්න ඕනේ.
මෙයා රුපියල් 10යි. ඒක උලක් නෑ. මෙයා රුපියල් 6 ගෙවන්න ඕන. මෙයා රුපියල් ගෙවන්න ඕන කීයද? 40යි. ඒ කියන්නේ මෙයාගේ එකතු කරලාගේ 40යි. එහෙනම් රුපියල් 4යි. එහෙනම් ගෙවන්න 10යි 16යි 4යි 20යි total tax එක. TT එක 20යි. නමුත් දැන් ගෙවලා තියෙනවා 10යි 30යි 2යි 3යි 4යි 46ක් ගෙවලා තියෙනවා. total tax එක 46ක් ගෙවලා දෙනවා. ඔන්නක තමයි වරද. දිවි ගන්න දූෂණ. මෙන්න මේ වරද නිවැරදි කරන්න හඳුන්වා දීපු පද්ද තමයි value added tax කියන්නේ. තේරෙනවනේ? value added tax කියන්නේ. එතකොට මේ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පරිභෝජනයේ දක්වාම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පරිභෝජනයේ දක්වාම ඇති සෑම අධීරයකදීම ආර්ථිකයට අලුතෙන් එකතු වෙනවා. ඔන්න ආර්ථිකයට අලුතෙන් එකතු වෙනවා. ආර්ථිකයට අලුතෙන් එකතු වෙනවා. ආර්ථිකයට අලුතෙන් එකතු වෙනවා. අලුතෙන් එකතු වෙන වටිනාකම මත ආර්ථිකයට අලුතෙන් එකතු වටිනාකම මත අය කරන බදුයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පරිභෝජන අවස්ථාව දක්වා විවිධ අවස්ථාවල නිෂ්පාදනය කරද්දී ඒජන්ට විකුණද්දී තොග වෙළෙන්දර විකුණද්දී සියලු වෙළෙන්දර විකුණද්දී ආදී වශයෙන් ආර්ථික අලුතෙන් එකතු වන වටිනාකම් මත අය කරන බදු. එය නිෂ්පාදකයා හෝ අතරමැදියන් විසින් ගෙවිය යුතුයි. ඒක ගෙවන්නේ අපි නෙවෙයි නිෂ්පාදකයා හෝ අතරමැදියෝ. කියන්නේ තොග වෙළෙන්දු සිල්ල වෙළෙන්දු ආදී වශයෙන් අතරමැදියෝ. ගෙවිය යුතුයි. දැනට රාජ්‍ය ආදායමට වැඩිම ආදායමක්. දැනට රාජ්‍ය ආදායමට වැඩිම ආදායමක්. උන්නකොත් උළුට ගන්න වැඩිම ආදායමක්. දැනට රාජ්‍ය ආදායමට වැඩිම ආදායමක් එක් කරන්නේ මේකේ. මතක තියාගන්න. ඕක විභාගයට කීප සැරයක් මෙව වාස්තික ප්‍රශ්න වලට හිස්තැන් පුරවන ප්‍රශ්න වලට රාජ්‍ය ආදායමට වැඩිම ආදායමක් එකතු කරන බදු වර්ගයේ වනුවේ කියලා හිස්තැන පුරවන්න. මොකද්ද? වැට් බද්ද. තේරුණාද? මේක මොකද මේක ප්‍රධාන වක්‍ර බද්ද නිසා. මේව බද්ද මගින්. අවසාන පාරිභෝගිකයා ගෙවන මිල මත පරිභෝජනයේ පදනම්ව මේ අය කරයි. මේක තේරුම දැන් වැට් බද්ද ව්‍යාපාරිකයා ගෙවනෝ තමයි. ආර්ථිකට එකතු වන ප්‍රමාණය අනුව. ඒ ගෙව්වට ඒක භාණ්ඩ මිලට එකතු වෙනවනේ. එහෙනම් අවසාන පාරිභෝගිකයා ගෙවන මිල. තේරෙනවද? අපි ගෙවන මිල. අපි ගෙවන මිලේ මේ වැට් බද්ද අන්තර්ගත. එහෙනම් ඒකේ බදු බර දරන්නේ කවුද? අපි. අපි පරිභෝජනය කරනවා කියන්නේ වැට් බදු ගෙවනවා. පරිභෝජනය කරන්න අපි වැට් බදු ගෙවන එකයි කරන්නේ. තේරුණාද? දැන් මේ බදු නීතිය අනුව අපිට රිසිට් පතක් කුවිතාංශයක් නිකුත් කරනවා නම් ඒ කුවිතාංශය දාන්න ඕනේ. භාණ්ඩ මිල රුපියල් 100යි එකතු කළා වැට් බද්ද මෙච්චරයි රුපියල් 20යි 120යි. වැට් බද්ද වෙනව පෙන්වන්නත් ඕනේ. ඒ කියන්නේ පාරිභෝගික වශයෙන් අපි දැනගන්නත් ඕනේ අපි වැට් බදුත් ගෙවන බව. තේරුණාද? ඒතර අර අපි 120ම ගෙවනවා. ගෙව්වට ඒ 120 ටැක්ස් එක අරය ගෙවලා තියෙන්නේ. ව්‍යාපාරිකයා ඕල්රෙඩි දැන්ටමත් ගෙවලා තියෙන්නේ. අපි භාණ්ඩ මිලදී ගැනීමෙන් මොකද කරන්නේ? මේ බද්ද එයාට අපි ප්‍රතිපූර්ණය කරලා දෙනවා. ඔය වගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා විවිධ අවස්ථාවලදී ආර්ථිකයට අලුත එකතු වන ප්‍රමාණය තියෙනවනේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා නිෂ්පාදකය රුපියල් 100 විකුණන තොග වෙලෙන්දට. එයා අසුරුමත් දාන 160 කරනවා. අන්න රුපියල් 60 එකතු වෙන්නේ. අනේ 60ට තමයි වෙන්න ඕන. ඒ වගේ ආර්ථිකයට නිතරම අලුතෙන් එකතු වන අගේ මත අය කරන බදු. ඒක නිෂ්පාදකයෝ ව්‍යාපාරිකයෝ තමයි ගෙවන්නේ. අතරමැදියෝ තමයි ගෙවන්නේ. ගෙව්වට භාණ්ඩ මිලට එකතු වීමෙන් පාරිභෝගිකයා වන අපිට ඒක අවසාන බදු බර දරන්න වෙනවා. ඒක තමයි වැට් බද්ද කියන්නේ. ඊළඟට ආදායම් බදු ඉන්කම් ටැක්සස්. පුද්ගලයන් තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර වෙතින් සිය ආදායම් මත අය කරනු ලබන බදු. මේවා ඍජු බදු ගණයට ඈත් වෙනවා. තේරෙනවනේ? සමාගම් බදු තියෙනවා. සමාගම් වල ආදායම් මත ගෙවන්නේ. ඒක ඒ වගේම උපේනට ගෙවීම බදු තියෙනවා. ඒ වගේ පුද්ගලික ආදායම් බදු තියෙනවා. තේරෙනවද? එහෙනම් පුද්ගලයන් සහ ව්‍යාපාරවල ආදායම් මත ගෙවන බදු බර විතන් කරන්න බැරි නම් අපි ඒවට කියනවා ආදායම් බදු කියලා. අනිත් එක තමයි රේගු බදු. කස්ටම් ඩියුටි. රේගු බදු. මේ කියන්නේ භාණ්ඩ ආනයනයේදී හා අපනයනයේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරන බදු. ආනයනවල වටිනාකම මත රජයේ පනවන ප්‍රතිශතයක්. ඒක ආනයනකරු ගෙවන්න. කොහෙටද? රජයට. නැත්නම් රජයේ වෙනුවෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තමයි බදු බලාධිකාරිය වෙන්නේ. අපනයන වටිනාකම මත නියම කළ ප්‍රතිශතයක් ඒත් ගෙවන්න ඕන අපනයනකරු. අපි ඒකට කියන අපනයන. එහෙනම් මෙන්න මේ ආනයන තීරු බදු
අපනන තීරු බදු දෙකටම අපි පොදුවේ කියනවා පොදු සංකල්පීය නාමය තමයි කස්ටම් ඩියුටි නැත්නම් කස්ටම් ටැක්සස් රේගු බදු. තේරෙනවද? තව තියෙනවා දැන් උදාහරණයක් මෝටර රථ ආනයනය කරද්දී අපි දන්නවා ලංකාවේ විශාල බද්දක් ගෙවනවානේ. විශාල බද්දක් සාමාන්‍ය මෝටර රථ ආනන බද්ද 100ට 800 900ක් යනවා. ඒ කියන්නේ දැන් රුපියල් ලක්ෂ 90ක් නම් වාහනේ මිල ලක්ෂ 90න් ලක්ෂ 80ක්ම බදු තමයි තියෙන්නේ. ලක්ෂ 10යි කොස්ට් එක තියෙන්නේ. තේරෙනවද? ඊළඟට දේශීය භාණ්ඩ බදු නැත්නම් නිෂ්පාදන බදු දෙකම භාවිතා වෙනවා. එක්ක නිෂ්පාදන බද්ද නැත්නම් දේශීය භාණ්ඩ බද්ද. එක්සයිස් ඩියුටි. එක්සසයිස් නෙවෙයි. එක්සසයිස් කියන්නේ ව්‍යායාමනේ. එක්සයිස් ඩියුටි. ඔක සිංහලෙන් එක්සයිස් බදු කියලාත් කියනවා. පේපර් එක නම් ඇවිල්ලා නැහැ. එක්සයිස් බදු කියලාත් ව්‍යවහාර වෙනවා. හරිනේ. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ මත අය කරන බදු බින්න දහස් වේ. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඔක්කොම භාණ්ඩ වලින් නෙවෙයි. ඇතැම් භාණ්ඩ වලින් නිෂ්පාදන පිරිවැය අවස්ථාවේදී අය කරන බද්ද. දුම්කොළ නිෂ්පාදන, සිගරට් ඒ වගේ ඒවා. ඊට පස්සේ මත්පැන්. ඊට පස්සේ ගිනි පෙට්ටි, ලුණු, විදුලි උපකරණ, ඒ වගේම ලිපි ද්‍රව්‍ය, ඇඟලුම් වගේ ගොඩක් තියෙනවා. මෙන්න මේවා නිෂ්පාදන පිරිවැය අවස්ථාවේදී පිරිවැය අනුව ගණනය කරලා රජයේ වෙනුවෙන් අය කරනවා මේ බද්ද සුරාබදු දෙපාර්තමේන්තුව. සාමාන්‍ය මතක තියාගන්න නිෂ්පාදන බදු අය කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවයි. නිෂ්පාදන බදු අය කරන්නේ අය කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවක මතක තියාගන්න. අය කිරීම රජයේ වෙනුවෙන් කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවයි. ගොඩ විභාගෙට ඉඳහිට අහනවා බදු බලාධිකාරය. සුරාබදු දුම්කොළ නිෂ්පාදන බදු. මත්පැන් බද්ද කියන්නේ තෝරන. මත්පැන් නිෂ්පාදනයේදී නිෂ්පාදකයා ගෙවනවා බද්දක්. මත්පැන් නිෂ්පාදනයේදී නිෂ්පාදකයා ගෙවන බද්දක්. සුරාබද්ද. දුම්කොළ නිෂ්පාදන සිගරට්, සුරුට්ටු ඒව නිෂ්පාදනය කරද්දී ගෙවන බද්දක්. තේරෙනවද? ඒ ඔක්කොම ගෙවන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවටයි. ඊළඟට වරිපනම් බදු. ඇසෙස්මන්ට් ටැක්සස් කියලා කියනවා. ඇසෙස්මන්ට් ටැක්සස්. ජනප්‍රිය ඍජු බද්දක් මේකත්. පුද්ගලයන් සහ ව්‍යාපාර සතු නිශ්චල දේපළවල වාර්ෂික තක්සේරු අගේ මත නැත්නම් වටිනාකම මත මෙන්න මේක උලුට ගන්න. වාර්ෂික තක්සේරු අගේ. වාර්ෂික තක්සේරු වටිනාකම මත කාර්තු පදනමක් යටතේ පළාත් පාලන ආයතන විසින් අය කරන බදු මින්න දහස් වේ. මේද ඍජු බද්දක් වේ. උතරා ගන්න. පුද්ගලයන් හෝ ව්‍යාපාර සතු නිශ්චල දේපළ. චංචල නෙවෙයි නිශ්චල දේපළ. කොහොමයි තියෙන මූලික වර්ග දෙකයි ඉඩම් සහ ගොඩනැගිලි. ඉඩම් සහ ගොඩනැගිලි. තේරෙනවද? ඒ නිශ්චල දේපළ වාර්ෂික තක්සේරු වගේ. ඒ කියන්නේ දැන් හිතන්න ඔබ කිසියම් නගර සභා බල ප්‍රදේශයක හෝ මහා නගර සභා බල ප්‍රදේශයක හෝ නැත්නම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක ජීවත් වෙන්නේ. ඔය තුනෙන් එකන අපි හැමෝම ජීවත් වෙන්නේ. මේ අපි අයිති වෙන පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ එක්කෝ මහනගර සභාව, එක්කෝ නගර සභාව, එක්කෝ ප්‍රාදේශ සභාව විසින් වාර්ෂිකව ඒ ඉඩම නැත්නම් ඒ ගොඩනැගිල්ල තක්සේරු කරනවා. අන්නේ තක්සේරු වගේ කොච්චරද? තක්සේරු වගේ 100 ගාණක් බද්දක් අය කරනවා. ඒක අපිට 4 පාරකදී වන්න පුළුවන් කාර්තු වශයෙන්. එකවර ගෙවන්න පුළුවන්, එකවර ගෙවුව 10% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. තේරෙනවද? ඒක තමයි වරිපනම් බද්ද කියන්නේ. හොඳට මතක තියාගන්න මේ ඉඩම් හෝ ගොඩනැගිලි කියලා නිශ්චල දේපළ සඳහා තක්සේරු වගයක් දෙන්නේ. නැත්නම් තක්සේරු කරලා මිලක් දෙන්නේ පළාත් පාලන ඇතුලේ කොහොමද? ඒ දෙන්නේ මෙතෙක් විභාගයට වහලා නැහැ. ඇහුවොත් මං කියන්නේ දෙන්නේ අපි මේ සලකා බලන ඉඩම හෝ නිවස නැත්නම් අපි පාවිච්චි කරන අපි භුක්ති විඳින ඉඩම හෝ නිවස අපි භුක්ති නොවිඳ අපි පාවිච්චි නොකර කුලියට හෝ බද්දර දුන්නා නම් අපට ඒකෙන් ආදායම ලබන්න පුළුවන්. අපට ඒකෙන් ආදායම ලබන්න පුළුවන්. තේරෙනවනේ? දැන් මම පදිංචි නිවස මම පදිංචි නොවුනා නම් මට කුලියට දෙන්න පුළුවන්. බද්දර දෙන්න පුළුවන්. දීලා මට ආදායම ලබන්න පුළුවන්. අන්නේ ඒ අදාළ බල ප්‍රදේශය අනුව ඒ තියෙන යටිතල පහසුකම් ප්‍රධාන නගරයට ආසන්න බව ප්‍රධාන පාසල් වලට සමීප බව සාධක කීපයක් අනුව පළාත් පාලන ඇතුළේ තක්සේරු කරන මේකේ වාර්ෂික තක්සේරු වගේ මෙච්චරයි.
අන්නේ අගේම තමයි අපි ගෙවන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම අපි ගෙවන්න පැහැර අරින්න බෑ. අපි අනික ගෙවන්නත් ඕනේ නේ. මොකද අපි ගෙවන වරිපනම් බදු නිසා තමයි අපිට කුණ්ලුරු එවිල අපේ කුණු ටික අරගෙන යන්නේ. අපි ගෙවන වරිපනම් බදු නිසා තමයි වීදි ආලෝක ලාම්පු වගේ වීදි ආලෝක කරන්නේ. අපි ගෙවන වරිපනම් බදු නිසා තමයි ගමේ කුඩා මං මාවත් මේන්ටේන් කරන්න නඩත්තු කරන්නේ. අපි ගෙවන වරිපනම් බදු නිසා තමයි අපට ආදානාගාරයක සේවය ලැබෙන්නේ මරුණන් පස්සේ. ඒක නම් කමන්නේ නැකෝ මරුණන් පස්සේ අපි දන්නේ නැහැනේ. තේරෙනවද? නමුත් මැරිච්ච නැතියට සේවය යන්නේ. අපි ගෙවන වරිපනම් බදු නිසා තමයි ළමා උද්‍යාන ක්‍රීඩාංගන පොදු ක්‍රීඩාංගන ඉදි වෙන්නේ. මේ නිසා මේ පොදු මහජන සුබසාධන පහසුකම් රැසක් එලි දක්වන බදු වර්ගයක් තමයි වරිපනම් බදු. ඒ නිසා අපි වරිපනම් බද්ද අදාළ පළාත් පාලන ආයතනයට අපි අමතක නොකර පමා නොකර ගෙවීමේ පෞද්ගලික බැඳියාවක් යුතුයකමකුත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඊළඟට රඳවා ගැනීම බද්ද withholding taxes ආදායම් ලබන්නා විසින් ගෙවිය යුතු බද්ද ආදායම් උපයා දෙන පාර්ශවය විසින් රඳවාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරනු ලබන බදු මින් අදහස් වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරනු ලබන බදු මින් අදහස් වේ. උදාහරණ බැංකු තැන්පතු පොලිය මත ගෙවන බදු. මේක තේරෙනවද? මේ රඳවා ගැනීම බදු කියන නම විල තියෙන්නේ කිසියම් පුද්ගලයෙකුට ආදායමක් ලැබෙනවා. ඒ ආදායම මත බද්දක් ගෙවන්න ඕන. තේරුණාද? නමුත් මට ආදායම ලැබුණන් පස්සේ මට ආදායමට ලෝභකමක් ඇති වෙනවනේ. තණ්හාවක් ඇති වෙනවනේ. මම උත්සාහ කරනවා ඒ ආදායම සංගවගෙන බද්ද පැහැර හරින්න. අන්න ඒ නිසා ඇතැම් එවැනි මාර්ගවලදී රජයේ නීති පනවල තියෙනවා මට ආදායම උපයා දෙන පක්ෂයේ ඉන්නවනේ. මට ආදායම උපයා දෙන පක්ෂය ඒ බදු ප්‍රමාණය මගේ ආදායම අඩු කරගන්නවා. රඳව ගන්න ඕනේ. තේරුණාද? මට ආදායම දෙන පක්ෂය ආදායම ලබන පක්ෂය මමනේ. මට ආදායම ලැබුණාන් පස්සේ මං ගෙවි යුතු බද්ද ඒගොල්ලන්ට ගණනය කරන්න පුළුවන්. ගණනය කළා ආදායම ලබා දෙන පාර්ශවය ඒක රඳවා ගන්නවා තමන් ළඟ. රඳවගෙන ඉතිරි ආදායම තමයි මට දෙන්නේ. රඳවගෙන ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරනවා. කියන්නේ ගෙවන්නට ඕන. ඒතර මොකද වෙන්නේ? ඔටෝමැටිකලි නැත්නම් අනිවාර්යයෙන්ම ඒ බද්ද පැහැර හැරෙන්නේ. ඒ බද්ද ආදායම ලබා දෙන පාර්ශවය විසින් මැදිහත් වෙලා රජයට ගෙවා දමනවා. ඍජු බද්දක් තමයි ඒතර පැහැර හරින්න බෑ. තේරෙනවද? ඒක තමයි රඳවගෙන බද්ද කියන්නේ. එහෙනම් ආදායම ලබන පක්ෂයේ විසින් ගෙවිය යුතු බද්ද ආදායම උපයා දෙන පාර්ශවය විසින් රඳවාගෙන කෙලින්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවනවා නම් ඒකට කියනවා රඳවා ගැනීම බද්දක් කියලා. ඇයි රඳවා ගැනීම කියන්නේ? ආදායම ලබා දෙන පක්ෂයේ විසින් ආදායම ලැබූ පක්ෂයේ විසින් ගෙවිය යුතු බද්ද ආදායම ලබා දෙන පාර්ශවය තමන් ළඟ රඳවගන්න. රඳවගෙන ඉතිරි ආදායම තමයි ආදායම ලබන්නට දෙන්නේ. අනේ රඳවා ගන්න අර්ථයෙන් තමයි රඳවා ගැනීම බද්ද කියන්නේ. දැන් උදාහරණයක් තියෙනවා බැංකු තැන්පතු පොලි මත ගෙවන බදු. දැන් අපි බැංකුවල ස්ථාවර තැන්පත් තියෙනවා, ඉතිරි කිරීමේ තැන්පත් තියෙනවා. ජංගම තැන්පතු වලට අපිට පොලි ගෙවන්නේ නැහැ නේ. අපි පොලි ලබන තැන්පතු මූලික දෙකයි. සේවිංස් accounts and fixed deposits. ස්ථාවර සහ ඉතිරි කිරීමේ තැන්පත්. මෙන්න මේ බැංකු තැන්පතු වලින් අපිට යම් පොලි ආදායමක් ලැබෙනවනේ. ඒ පොලි ආදායමෙන් ප්‍රතිශතයක් අපි රජයට ගෙවන්න ඕන බදු. නමුත් පොලි ආදායම අපේ අතට ආවොත් අපේ account එකට ගියොත් අපි මොකද වෙන්නේ? අපි ඒක අමතක කර බදු ගෙවන්නේ. ඒ නිසා ඒ පොලි ආදායම අපට උපයා දෙන්නේ බැංකුවනේ. පොලි ආදායම අපට ගෙවන්නේ බැංකුව. එහෙනම් ඒ බැංකුව අපිට පොලිය දෙනකොට අපි හිතමු දැන් පොලිය රුපියල් ලක්ෂයක් කියලා මට. පොලිය ලක්ෂයක් නම් ගෙවිතු බදු රුපියල් 5000ක් කියන්නකෝ. එහෙනම් බැංකුවනේ ආදායම මට උපයා දෙන්නේ. තේරෙනවද? බැංකුව මට ඒ බැංකු පොලි ආදායම ලක්ෂය දෙනකොට 5000ක් රඳව ගන්නවා. 5000ක් අඩු කරගෙන මට 95000 දෙන්නේ. ඒ කියන්නේ මම ගෙවි යුතු බද්ද බැංකුව රඳව ගත්තා. අන්න රඳව ගැනීම බුදු කියන්නේ ඒක. රඳවගෙන බැංකුව කෙලින්ම එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරනවා. රඳව ගැනීම බද්ද. ඒතර පැහැර හැරීමක් නැහැ. තේරුණාද? මේ රඳවා ගැනීම බදු වලදී සාමාන්‍යයෙන් තියෙනවා කැටගරි තුනක්. සමස්ත ආදායම ලක්ෂ 2.5 දක්වා නම් රඳවා ගැනීම බදු ගෙවන්න ඕනේ. සමස්ත ආදායම 2.5 පහත් අතර නම් 3%. සමස්ත ආදායම
ලක්ෂ 5ට වැඩි නම් 5% ආදී වශයෙන් තියෙන්නේ. මේකේ සමහර අය වරදෝ තේරුම් ගන්නවා. දැන් බැංකු වලින් එවන අපිට වාර්ෂිකව නිවේදන ලිපියක්. ඒක අපි පුරවල එවන කොටසක් තියෙනවා. ඔබේ ආදායම මෙන්න මේ බදු ගෙවි යුතු ආදායම් මට්ටමේද බදු නොගෙවි යුතු ආදායම් මට්ටමේද කියලා. අපි ඔක පටලලා දැන් අපි හිතමු දැන් ලක්ෂ 5ට වැඩි ආදායම. තේරුම් ගන්න මේකට අදාළව ආදායම. හොඳයි. ආදායම 5 ලක්ෂයට වැඩි නම් ආදායම් 5 ලක්ෂයට වැඩි නම් අපි මේ withholding tax එක ගෙවන්න ඕන. 5 ලක්ෂයට වැඩි නම්. පැහැදිලිනේ? එතකොට අපි හිතනවා මේ ලක්ෂ 5 කියන්නේ ආදායම නෙවෙයි. බැංකු පොලි ආදායම කියලා. බැංකු පොලි ආදායම ඔන්න තොන වරදින්නේ. දැන් අපි තුමු බැංකු පොලි ආදායම මේ මිතන් බැංකු පොලිය රුපියල් ලක්ෂය. කුලි නැත්නම් බදු කුලි 3 ලක්ෂයයි. වෙනත් ආදායම් 2 ලක්ෂයයි. ඔක්කොම 6 ලක්ෂයයි. මුළු ආදායම 6 ලක්ෂයයි. එතකොට බැංකුව කියනවා අපි හිතමු පුද්ගලයාගේ ආදායම ලක්ෂ 5ට අඩු නම් රඳවා ගැනීම බදු නැහැ. පුද්ගලයාගේ ආදායම. එතකොට මේ පුද්ගල ආදායමයි. ටර්ම් එක ආදායම concept එක. පුද්ගල ආදායම. තේරෙනවද? පුද්ගල ආදායම ලක්ෂ 5ට අඩු නම් රඳවා ගැනීම බදු ගෙවන්නේ නැහැ. පුද්ගල ආදායම ලක්ෂ 5ට වැඩි නම් ගෙවන්න ඕන. මිනිස්සු පටල ගන්නවා පුද්ගලින් පටල ගන්නවා මේ ලක්ෂ 5 කියන්නේ බැංකු පොලි ආදායම කියලා. බැංකු පොලි හම්බෙන්නේ ලක්ෂයයිනේ. අන්න අපි මම ටික් කරනවා මම ඒක මාක් කරනවා මම මේ රඳවා ගැනීම අතර අයිති නැහැ කියලා. වැරදි ඒක. දැන් මේව තාම හොයන්නේ නැහැ හරියට. මේවා ඇත්තම මේ වංචාවක්ම නෙවෙයි නොදැනුවත්කම. වරදෝ තේරුම් ගැනීම. මේ වගේ රජයට විශාල මුදලක් අහිමි වෙනවා. මේවා ඉතින් මේවා එක්රැස් කරන තාම සිස්ටම් එකක් නැහැ. අපේ රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ තියෙන දුර්වලතාවය. තේරුණාද? එබනම් මෙතන වරද එකයි. මේ කියන්නේ පොලිය නෙවෙයි. මුළු ආදායම ලක්ෂ 5ට වැඩි නම්. දැන් මම විතර වැඩි උදාහරණي ලක්ෂ 6යි. ලක්ෂ 6ට වැඩි නම් අපි මෙන්න මේ ලක්ෂයට අදාළව රඳවා ගැනීම බදු 2.5ක් කියන්නකෝ. 2.5ක් අපි ගෙවන්න ඕන. ඔක අපි පටල ගන්නේ මොකද්ද? අපි හිතනවා අපේ බැංකු පොලි ආදායම ලක්ෂ 5ක් නෑනේ අපි ගෙවන්නේ නෑ. අපි ගෙවිය යුතු නෑ. අපි ගෙවිය යුතුයි. ඇයි අපි ලක්ෂ 5 පැන්න? එහෙනම් මුළු ආදායම ලක්ෂ 5 පැන්න නම් ඒ මුළු ආදායම ඇතුලේ මුළු ආදායම ලක්ෂ 6ටම නෙවෙයි 5ටම නෙවෙයි. තේරුණාද? මුළු ආදායම ඇතුලේ තියෙන බැංකු තැන්පතු පොලියට 2.5ක් ගෙවන්න. ඒක අපි ගෙවන්න ඕනේ. ඒක අපි ගෙවන්නේ නැති නිසා අපට බැංකු පොලි ආදායම දෙනකොට අපේ ගිණුමට බැර කරද්දී ඒ 2.5 බැංකුව රඳවගෙන තමයි ගෙවන්නේ. රඳවගෙන අපි වෙනුවෙන් කෙලින් මේක හරියට යවනවා. දේශීය ආදායම දෙපාර්තමේන්තුවට යවනවා. ඒව තමයි රඳවා ගැනීම බදු කියලා කියන්නේ. තේරුණානේ? එතකොට ඊළඟ එක සෙස් බද්ද. සෙස් ටැක්සස්. මේ සෙස් කියන එකට හරි වචනයක් නෑ ළමයි මේ සිංහලේ. ඉංග්‍රීසි වචනයම තමයි සෙස් කියන්නේ. එහෙම තියෙනවනේ. දැන් මොටෝ සයිකල් එක පුෂ් සයිකල් එක රිම් එක රිම් ස්පෝක් සයිකල් තියෙන රිම් එකට කියන්නේ මොකක්ද සිංහලෙන්? රිම්ම තමයි. වෙන වචනයක් නෑ. ඒ වගේ සෙස් එකේ සිංහල වචනේ සෙස්ම තමයි. තේරෙනවද? සෙස් බදු. යම් නිශ්චිත කර්මාන්තයක නිරත ව්‍යාපාරවල උන්නතිය උදෙසා වැය කිරීමේ අරමුණෙන් එම කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයන්ගේ ආදායම් මත අය කරන බදු බින්න දහස් වීම. දැන් සෙස් බද්දක් රජය පනවන්නේ නිශ්චිත කර්මාන්තයක් ඉලක්ක කරගෙන. කර්මාන්තය මතකයිනේ. එක සමාන ව්‍යාපාර කටයුතු තුළ නියැලි ව්‍යාපාර සමස්තයම එකට සම්පින්ඩනය කළ විට අපි ඒකට කියනවා කර්මාන්තයක් කියලා. කර්මාන්තයක්. දැන් ලීබඩු නිපදවන කර්මාන්තශාලා රටේ තියෙනවා නම් දහස් ගාණක්. ඒ දහස් ගාණම අපි එකට ගත්තා අපි කියනවා ලීබඩු කර්මාන්තය. අන්න එක ඉන්ඩස්ට්‍රි එකක්. ලීබඩු කර්මාන්ත
ඊට පස්සේ විදුලි උපකරණ නිපදවන ව්‍යාපාර දහස් ගණනක් තියෙනවා කියමුකෝ. අපි ඒ දහස් ගණන සියල්ලම එකට විග්‍රහ කරද්දී අපි ඒකට කියනවා විදුලි උපකරණ කර්මාන්තය. බැංකු කර්මාන්තය. තේරෙන කර්මාන්තය කියන එක. right. කිසියම් නිශ්චිත විශේෂිත ව්‍යාපාර ශේෂ්ත්‍රයකටයි අපි කර්මාන්තය කියන්නේ. මෙන්න මේ කර්මාන්තයේ නියැලි කාගෙන්ද අය කරන ව්‍යාපාරිකයන්ගෙන්. කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයන්ගෙන් බද්දක් අය කරනවා. අය කරන්නේ මොකටද? ඒ බදු මුදල එම කර්මාන්තයේම උන්නතියට, එම කර්මාන්තයේම සුබ සාධනයට, එම කර්මාන්තයේම දියුණු කරන්න ප්‍රත්‍යායෝජනය කරන්න. ඒක තමයි සෙස් බද්ද කියන්නේ. මේ සෙස් බද්දනමින් අය කරන බදු මුදල රජයේ වෙනත් මාර්ගයක වියදම් කරන්නේ නැහැ. ඒ බදු මුදල එම කර්මාන්තයේම ව්‍යාපාරිකයන්ගේ යහපත සඳහා තමයි වැය කරන්නේ. ඒ නිසා මම කියන්නේ මේ සෙස් බද්දක් පැනෙවුවම කිසිදු ව්‍යාපාරිකයෙක් මැලි වෙන්න හොඳ නැහැ. ඒක පැහැර හරින්න. නැත්නම් ගෙවන්න මැලි වෙන්න හොඳ නැහැ. පැහැර හරින්න හොඳ නැහැ. තේරුණාද? හේතුව මොකද්ද? ඒ තමන් ගෙවන සෙස් බද්දෙන් තමන්ට පෙරලා අපට ලැබෙන රිටර්න් එකක්. මොකද්ද? ප්‍රතිලාභයක් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ටියුෂන් කර්මාන්තයක කර්මාන්තයනේ. ටියුෂන් කර්මාන්තය කියන්නේ ලංකාවේ සමස්ත ටියුෂන් පන්තිල එකතුව. ටියුෂන් කර්මාන්තයේ ටියුෂන් ව්‍යාපාර ආයතනවල ආදායම මත ඒ හිමිකරුවන්ගෙන් ගුරුවරුන්ගෙන් අපෙන් නෙවෙයි හිමිකරුවන්ගෙන් සෙස් බද්ද පැනවු කියන්නකෝ 5% ආදායමෙන් පුඩි ගාණක්නේ. සෙස් බද්ද පැනවුත් ඒ බදු මුදල ඒ ටියුෂන් කර්මාන්තයේ ටියුෂන් ආයතනවල උන්නතියට වර්ධනයටම කැප කරන්න. අපි හිතමු ටියුෂන් ආයතනවල සමහර ටියුෂන් ආයතන ගොඩක් ආයතනවල නැහැ සික් රූම් එකක්. අධ්‍යාපනය හදාරන අතරේ ළමෙක් අසනීප වුණොත් අඩු ගන්න විවේක ගන්න. ඇඳන් දෙක තුනක් තියෙන විවේක සික් රූම් එකක් නැහැ. සික් රූම් එක හදලා දෙනවා. සමහර ආයතනවල අපි හිතමු කෑම කන්න රෙස්ට් රූම් එකක් විවේකාගාරයක් නැහැ. ඩයිනින් රූම් එකක් නැහැ. එහෙනම් කෑම කන්න විවේකාගාරයක් හදලා දෙනවා. වොෂ් රූම් නැත්නම් වැසිකිලි කැසිලි පහසුකම් නැහැ. ඒ සඳහා මුදල් වියදම් කරනවා. සමහර ටියුෂන් පන්තිවල දෙමව්පියන් නම දෙමව්පියන්ට අඩු ගානේ පන්තියේ ළමයා බාර ගන්නකම් වාඩ් ලයින් තනක් නැහැ. එහෙනම් වේටින් රූම් එකක් හදලා දෙනවා. දැක්කද කතාව? එහෙනම් මේ ටියුෂන් කර්මාන්තේ නියුක්ත ටියුෂන් ව්‍යාපාර වලින් අය කරන සෙස් බද්ද ඒ ටියුෂන් ව්‍යාපාර වල උන්නතියම තමයි කැප කරන්නේ. ඒක තමයි සෙස් බද්දක් කියන්නේ. ඊළඟට ප්‍රධාන බදු දිරිගැන්වීම් වර්ග. ප්‍රධාන බදු දිරිගැන්වීම් වර්ග. බදු දිරිගැන්වීම් වර්ග කීපයක් තියෙනවා. දිරිගැන්වීම් කියන තේරෙන කියන්නේ බද්ද නිසා ව්‍යාපාරිකයින් පීඩණයට හෝ අසහනයටපත් නොකර ව්‍යාපාර තව තවත් ව්‍යාපාර වල ආයෝජනය කරන්න. තව තවත් ව්‍යාපාර පුරුල් කරමින් නවීකරණය කරමින් සක්‍රිය වෙන්න ව්‍යාපාරිකයන් පොළඹවන ආකාරي ක්‍රම තමයි බදු දිරිගැන්වීම කියන්නේ. එකක් තමයි බදු නිදහස් කිරීම. ටැක්ස් ෆ්‍රී කියන එක. ඒ කියන්නේ ප්‍රධානම දිරිගැන්වීම තමයි ටැක්ස් ෆ්‍රී. බදු අය කිරීමේ වළකිනවා. අපි තුමු සාම්ප්‍රදායිකව ඒ කියන්නේ ලෝක ඕනම පර්යේෂණ ආයතනයකට යවලා අනුමැතිය ගන්න පුළුවන් ආකාරයේ කාබනික පොහොරක් හදනවා. ඒ කාබනික පොහොර රසායනික පොහොර වලට වඩා මේ සක්‍රියයි. රසායනික පොහොර වලට වඩා කඩිනම් මේ පළදාවක් ලබා දෙන දායකත්වයක් දෙනවා කියලා හිතන්නකෝ. ඉතින් එවැනි පොහොරක් හදිවම හොඳයි පරිසර හිතකාමී. සෞඛ්‍ය ආරක්ෂිත භාණ්ඩ එතකොට නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත කෘෂිකාර්මික පළදාවක් ලබන්න පුළුවන්. හොඳයිනේ. අන්න එවැනි ව්‍යාපාර දිරිගැන්වීම සුදා ටැක්ස් ෆ්‍රී කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අපි දැන් මේ රජයේ තීරණයක් ගන්නවා ටැක්ස් අය කරන්නේ කවුද? ඒගොල්ලෝ ආයතන තියෙනකම්. ඊළඟ ආණ්ඩුවක වෙනස් කර එක වෙනම කතාවක්. ටැක්ස් ෆ්‍රී. තේරෙනවද? හොඳම දිරිගැන්වීම එකයි ඉතින්. බදු අය නොකර ඉන්නේ. දෙවෙනි එක තමයි බදු විරාම ටැක්ස් හොලිඩේ. නැත්නම් ටැක්ස් හොලිඩේස්. හොලිඩේ එකක් කියන්නේ විවේක කාලයක්නේ. ඔය දැන් ඔයගොල්ලෝ ස්කූල් හොලිඩේ කියන්නේ ඒ වගේ නිශ්චිත කාල සීමාවක් දක්වා බදු අය නොකරන තීරණය කරනවා. නිශ්චිත කාලයක් දක්වා බදු අය නොකරනවා නම් ඒක තමයි බදු විරාම කාල සීමාව. දැන් ඔබ දන්නවා සුනාමි විවසනයෙන් පස්සේ මුහුදුබඩ ප්‍රදේශවල දකුණෙත් නැගෙනහිර පළාත් විශේෂයෙන්ම සංචාරක හෝටල් කර්මාන්තවල දැඩි අලාභාන ඇති වුණා. සංචාරක හෝටල් කර්මාන්තයේ විශාල පිරිහීමකට ලක් වුණා. තේරුණාද? එතකොට ඒ නිසා නැවතේ සංචාරක හෝටල් කර්මාන්තයේ ප්‍රවර්ධනය කරන්නට බදු විරාම දුන්නා.
පාසි කුඩා කල් කුඩා ඒ වගේ ප්‍රදේශවලත් දකුණු පළාතෙත් හෝටල ඉදි කරාම අවුරුදු 5ක් යනකම් සම්පූර්ණ බදු විරාමයක් දුන්නා. ඊළඟ අවුරුදු 5ට 50% බදු විරාමයක් දුන්නා. හොඳයිනේ. එතකොට බය නැතුව අපි සංචාර හෝටල් වලට මුදල් වියදම් කරනවා. අලුතින් ගොඩනගන. ඇයි අවුරුදු 5ක් දක්වා ලැබෙන ආදායමෙන් අපිට පුළුවන් අර වියදම කවර් කරගන්න. තේරෙනවද? අන්න ඒ වගේ බදු විරාමයක් දෙනවා යම් කාලයක. ඊට පස්සේ බදු අය කරනවා. තේරෙනවද? අනිත් එක තමයි බදු සහන. tax concessions. tax concessions. ඒ කියන්නේ බදු අය කරනවා. සාමාන්‍ය බදු අනුපාතයට වඩා අඩු ප්‍රතිශතයකින් බදු අය කරනවා. බදු අය කරනව නැතුව නෙවෙයි. හැබැයි ප්‍රතිශතය අඩුයි. අඩුවෙන් තමයි අය කරන්නේ. tax concessions තෝරාගත් අංශ වලට. ඊළඟට තව දිරිගැන්වීමක් තියෙනවා බදු ප්‍රතිදාන. බදු ප්‍රතිදාන. ඕකටම කියනවා බදු පිළිවරයන්. බදු පිළිවරය. ප්‍රතිදානය පිළිවරය. ඉංග්‍රීසියෙන් කියනවා tax drawback. tax drawback. ප්‍රතිදාන කියලා තියෙනවා. ප්‍රති කියන්නේ මොකද්ද? නැවත. දාන කියන්නේ දෙනවා. නැවත දෙනවා. මේ කියන්නේ කලින් අය කළ බද්දක් යම් දිරිගැන්වීමේ හේතුවක් මත ආපසු ගෙවා දමනවා. කලින් අය කළ බද්දක් කිසියම් දිරිගැන්වීමේ අරමුණකින් ආපසු ගෙවනවා නම් අපි ඒකට කියනවා බදු ප්‍රතිදානයක් නැත්නම් පිළිවෙලක් කියලා. මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා. ප්‍රභේද දෙකක්. එකක් තමයි රේගු බදු පිළිවෙරය. එක්ක රේගු බදු ප්‍රතිදානය කස්ටම් ඩ්‍රෝබෑක්. අනිත් එක තමයි එක්සයිස් පිළිවෙරය නැත්නම් දේශීය භාණ්ඩ බදු පිළිවෙරය. එක්සයිස් ඩ්‍රෝබෑක්. වර්ග දෙකයි. මුල් එක රේගු බදු පිළිවෙරය නැත්නම් රේගු බදු ප්‍රතිදානය කියන්නේ ඇතැම් භාණ්ඩ ආනයනයේදී අය කළ ආනයන බදු එම ද්‍රව්‍ය භාවිතා කර වෙනත් භාණ්ඩ නිපදවා අපනයනය කරන විට ආපසු ගෙවා දමන විට ඒවා මින් අදහස් වේ. මෙහි මූලික අරමුණ අපනයන දිරිගැන්වීමයි. මේ කියන්නේ විදේශයන්ගෙන් යම් යම් ද්‍රව්‍ය අපි ආනයනය කරනවන දරුවනේ. ආනයනය කරද්දී ආනයනය කරන අවස්ථාවේදී අපෙන් ආනයන බද්දක් අය කරනවා. නමුත් ඒ ද්‍රව්‍ය අපි දේශීය පරිභෝජනයට ගන්නේ නැහැ. ඒ ද්‍රව්‍ය යෙදවුම් වශයෙන් පාවිච්චි කරලා නිමි භාණ්ඩයක් හදලා නැවත අපනයනය කරනවා. අන්න එන නැවත අපනයනය කරද්දී ඒ අපනයනය කරන භාණ්ඩයට පාවිච්චි කළ අමුද්‍රව්‍ය සඳහා ගෙවූ ආනයන බද්ද 100%ක්ම කෙසේ වෙතත් 75ක් 80ක් වගේ ආපසු ගෙවනවා. ඒක තමයි රේගු බදු පිළිවෙරේ කියන්නේ. මොකක්ද ඒක ඉලක්කය අරමුණ අපනයන දිරි ගන්නන්න. මොකද ඒ ද්‍රව්‍ය ආනයනය කරලා දේශීය පරිභෝජනයට ගත්තොත් ගෙවන්නේ නැහැ පහු. නමුත් දේශීය පරිභෝජන නොගෙන අපනයනය කරන්න පාවිච්චි කළොත් මොකද වෙන්නේ? අන්නරට අපි ගෙව්ව ආනයන බද්ද ආපසු ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. එහෙනම් අපි පෙළඹෙනවා අපනයනය කරන්න. ඒ කියන්නේ මොකද මේකේ මූලික අරමුණ තමයි අපනයන දිරිගැන්වීම. ඒ අපනයන දිරිගැන්වීමට තමයි මේ බද්ද ආපසු ගෙවන්නේ. හරිනේ? රේගු බදු පිළිවෙර නැත්නම් රේගු බදු ප්‍රතිදානය. දෙවෙනි එක තමයි දේශීය භාණ්ඩ බදු පිළිවෙරය. ඕකට පුළුවන් දේශීය භාණ්ඩ බදු ප්‍රතිදානය ගැන පුළුවන්. තේරෙනවද? ඕකටම දේශීය භාණ්ඩ බදු ප්‍රතිදානය ගැන පුළුවන්. එතන ප්‍රතිදානය ගැන පුළුවන්. ඒත් හරි. ප්‍රතිදානය ඒත් හරි. ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඕකට කියනවා එක්සයිස් පිළිවෙර කියලා. අර ඉංග්‍රීසි වචනේ සිංහලෙන් කියනවා එක්සයිස් පිළිවෙරය කියලාත් ව්‍යවහාර කරනවා. මේ කියන්නේ ඇඟලුම්, දුම්කොළ නිෂ්පාදන, කලාත්මක නිෂ්පාදන ආදී ඇතැම් භාණ්ඩ නිෂ්පාදන අවස්ථාවේදී අය කළ නිෂ්පාදන බදු ඒවා අපනයනය කරන විට ආපසු ගෙවන විට ඒවා මින් අදහස් වේ. මේ අරමුණ දේශීය නිෂ්පාදන හා අපනයනයේ දිරිගැන්වීම. දැන් මම කිව්වා තෝරාගත් ඇතැම් භාණ්ඩ නිෂ්පාදන අවස්ථාවේදී නිෂ්පාදන අවස්ථාවේදී ඒව පිරිවැය මත නිෂ්පාදන බද්දක් අය කරනවා කියලා රජය. හරිනේ? එතකොට ඒ ගෙවු නිෂ්පාදන බද්ද අපට ආපසු ලැබෙනවා ඒවා එක්ස්පෝර්ට් කරනවා නම්. අන්න එහෙනම් අපනයන අවස්ථාවේදී අර නිෂ්පාදන අවස්ථාවේදී අය කළ නිෂ්පාදන බද්ද ආපසු ලබා දෙනවා. එහෙනම් ඒ කැරමුණ මොකද්ද? දේශීය නිෂ්පාදනය මෙන්ම අපනයන දිරි ගන්නවා. මොකද දේශීය වශයෙන් හදන්නත් ඕනේ. අපනයනය කරන්නත් ඕනේ. තේරුණ කතාව? දැන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරලා අපනයනය කරන්නේ නැත්නම් ඒ නිෂ්පාදන බද්ද අය කරන ආපසු ගවන්නේ නැහැ. දේශීය වශයෙන් නිෂ්පාදනය නොකර එක්ස්පෝර්ට් කරොත් ඒත් හම්බ වෙන්නේ නැහැ.
එහෙනම් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නත් ඕනේ, අපනයනය කරන්නත් ඕනේ. දේශීය වශයෙන් නිපදවා අපනයනය කළොත් තමයි මේක හම්බෙන්නේ. එහෙනම් ඒක අරමුණු දෙකයි දේශීය නිෂ්පාදනය මෙන්ම අපනයන දිරිගැන්වීම. ඔය වගේ බදු සහන කීපයක්ම තියෙනවා. ඊළඟට රජයේ වෙනුවෙන් බදු රැස් කරන බලාධිකාරත් අපි තේරුම් ගන්නට ඕනේ මූලික වශයෙන්. දල අවබෝධයක් තියෙන විභාගයට ඉඳහිට ඔය වාස්තික ප්‍රශ්න හිස්තැන් වලට විශේෂයෙන්ම අහනවා. රජයේ වෙනුවෙන් බදු අය කරන බලාධිකාර කීපයක් තියෙනවා. ප්‍රධානම එක තමයි authority type of taxes. Department of Inland Revenue. Department of Inland Revenue. ප්‍රධානම බදු රැස් කිරීමේ බලාධිකාරය තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. කොළඹ කොටුවේ තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි ප්‍රධාන මේක මේකයි. ලංකාවේ බදු වලින් වැඩිම ප්‍රමාණයක් අය කරන බලාධිකාරය මේක. හොඳට මතක තියාගන්න මේකේ දැන් මට උනත් සමහරට කියවෙනවා. ඔබටත් ඊට වඩා කියවෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වල. ඒක වැරදි දරුවනේ. ඒ විවහාර උණුට ගන්න එපා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නෙමෙයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඉංග්‍රීසි පදෙත් බලන්න. Department of Inland Revenue. Department of Inland Revenue tax මුකුත් නැහැ මේ ටැක්ස් කතාවක් නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඒකෙන් බදු වර්ග ගණනාවක්ම අය කරනවා. ප්‍රධාන බදු තමයි ආදායම් බදු, සමාගම් බදු, රඳවා ගැනීම බදු, වැට් බද්ද ප්‍රධානම බතනේ. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන වැට් බද්ද අය කරන මේගොල්ලෝ. අනික උපයන විට ගෙවීම බදු. දෙවැනි එක තමයි Department of Excise. Exercise නෙවෙයි excise. ඒ කියන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව. ඒක මූලික වශයෙන් අය කරන සුරාබදු, මත්පැන් බද්ද, දුම්කොළ නිෂ්පාදන බද්ද සහ වෙනත් නිෂ්පාදන බදු. ඊළඟ එක තමයි Department of Custom. රේගු දෙපාර්තමේන්තුව. සෑම රටකම රේගු අධිකාරියක් තියෙනවා. අපේ රටෙත් තියෙනවා. අපේ රටේ රේගු අධිකාරිය නම් කරන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වශයෙන්. ඒ රේගු දෙපාර්තමේන්තුව මූලික බදු වර්ග දෙකක් අය කරනවා. මොකද්ද? එකක් ආනයන තීරු බදු, අනිත් එක අපනයන තීරු බදු. ඊළඟට Department of Motor Traffic. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. වේරහැරක් තියෙනවා, නාරායන්පිටක් තියෙනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. ඒගොල්ලෝ අය කරනවා මෝටර රථ පැවරුම් බදු. දැන් මම පාවිච්චි කරන මෝටර රථය ඔබට අලෙවි කරද්දි මට ආදායමක් ලැබෙනවනේ. එහෙනම් මම ගෙවන්න ඕනේ ආදායම මත බද්දක්. ඒක අපි තේරෙන මේ මෝටර රථය අපි රෙජිස්ටර් කරලානේ පවරා දෙන්නේ නිත්‍යානුකූලව. එතකොටම අපෙන් අය කරනවා. අනිත් එක රථ මාදිලේ වෙනස් කිරීමේ බදු. රථ මාදිලේ වෙනස් කිරීම බදු කියන්නේ මොකද්ද? දැන් මට පෙට්‍රල් වාහනයක් තියෙනවා නම් ඒක ටිකක් ප්‍රමාණයෙන් විශාල වාහනයක් නම් පෙට්‍රල් අපි කියන්නේ බොනවා කියලා. ගොඩාක් ඉන්ධන අවශ්‍යයිනේ. දැන් මේ තියෙන ආර්ථික අවපාත අවස්ථාවේදී ඉන්ධන මිල බඩු මිලත් එක්ක අපිට ඒක දරන්න බැරි නම් මම ඔකට පෙට්‍රල් එන්ජින් එක ඉවත් කරලා ඩීසල් එන්ජින් එකක් ඇටච් කරනවා. නැත්නම් ඩීසල් එන්ජින් එකක් රිප්ලේස් කරනවා. තේරෙනවද? හැබැයි ඒක මට තනිවතන කරන්න බෑ. මොකද මේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙනවා සියලුම රථ වාහන පිළිබඳ ලේඛනයක්. ඒ වාහනේ චැසි අංකය, වාහනේ වර්ණය, නිපද වූ රට සියල්ලම තියෙනවා. වර්ණය පව වෙනස් කරන්න බෑ. අපි ඒකට වෙනම ගාස්තුවක් ගෙවලා අවසර අනුගමනය කරන්න. ඒ වගේ අපි මේක දැනුවත් කරන්න ඕනේ. එහෙනම් පෙට්‍රල් එන්ජින් එක ඉවත් කරලා ඩීසල් එන්ජින් එක තැබුව බව ඔප්පු කරලා අපි ඇප්ලිකේෂන් එක පුරවලා ඒකට වෙනම ගාස්තුවක් ගෙවන්න බද්දක් ගෙවන්න ඕනේ. තේරුණා? අන්න ඒක තමයි රථ මාදිලි වෙනස් කිරීම දු කියන්නේ. තව ස්ටාර්ට් එකේදීම වාහනයක් ගත්තම අපි මුලින්ම ලියාපදිංචි කරද්දි ගන්න ගෙවනවා බද්දක්. මොකද ඒක කියන්නේ ආදායම් බලපත් ගාස්තු කියලා කියන්නේ. ආදායම් බලපත් ගාස්තු. ඒක වාර්ෂිකවත් ගවන්න එපා. වාර්ෂිකව තමන්ගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන්, නගර සභාව වෙන්න පුළුවන් ගෙවන්න ඕනේ. ඒකත් මෙතනට අයිති වෙනවා. ඔය වගේ මෝටර පැවරුම් බද්ද, රථ මාදිලි වෙනස් කිරීම බද්ද, ආදායම් බලපත් ගාස්තු. ආදායම් බලපත් ගාස්තු. ආදායම් බලපත් උඩ එක බද්දක්. ඊළඟට local government institutes පළාත් පාලන ආයතන විසින් අය කරන බදු කීපයක්. එකක් තමයි විනෝද බද්ද. entertainment tax. විනෝද බද්ද. මේ කියන්නේ දැන් ඔබ සංගීත සංදර්ශනයක් ප්‍රවේශ පත්‍ර ගහලා විකුණලා මුදල් අය කරලා කරන ඕගනයිස් කරනවා කියන්නකො. ඔබ ඒ
සෑම ප්‍රවේශපත්‍රයක්ම දෙන්න ඕනේ පළාත් පාලන ආයතනයට. දුන්නම ඒගොල්ලෝගේ සීල්යක් ගන්නවා. ඒගොල්ලෝ කවුන්ට් කරගන්නවා. හරිද? ප්‍රවේශපත්‍ර දුන්න කියලා 5000ක්. 5000න් 3000ක් කියන අලියුනේ. 2000ක් ඉතුරුනා කියන්නකෝ. ඒ 2000 පෙන්වන්න ගිහිල්ලා. ඊට පස්සේ ඒගොල්ලෝ නම් ටිකට් පත් 3000ක් විකුණුණා. ඒ 3000 ආදායමෙන් 100 ගාණක් අය කරනවා. ඒක පළාත් පාලන ආයතනයන් අතර වෙනස්. බද්දක්. ඒක තමයි විනෝද බද්ද කියන්නේ. වරිපනම් බද්ද. අපි ඉස්සෙල්ලා විග්‍රහ කරා එක පුද්ගලයන් සහ ව්‍යාපාරවල නිශ්චල දේපළවල වාර්ෂික තක්සේරුව, ඒ කියන්නේ ඉඩම් මහා ගොඩනැගිලි නැමැති නිශ්චල දේපළවල වාර්ෂික තක්සේරු වගේ මත අය කරන බද්දක්. ඒක අය කරන්නේ පළාත් පාලන ආයතනමයි. අනිත් එක ව්‍යාපාර ස්ථාන බද්ද. දැන් ඔබ දැකලා තියෙනවා නගරවල, අපි කියන ටවුන් වල තියෙනවා විවිධ ව්‍යාපාර ස්ථාන. සිල්ලර කඩ කියයි, තොග කඩ කියයි, ග්‍රොසරිස් කියයි, ෆාමසි කියයි. මේ සෑම ව්‍යාපාර ස්ථානයකින්ම ව්‍යාපාර ස්ථාන බද්ද කියලා එකක් අය කරනවා. ඒක අය කරන්නේ පළාත් පාලන ආයතනමයි. පැහැදිලිනේ? මොනවාගේ මූලික බදු අයකර බලාධිකාර කීපයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට රජයේ ෆිස්කල් ප්‍රතිපත්තිය ව්‍යාපාර වලට බලපාන ආකාරය. රජයේ ෆිස්කල් ප්‍රතිපත්තිය ව්‍යාපාර වලට බලපාන ආකාරය අපි පැහැදිලි කරගන්න ඕනේ. ඒ කියන්නේ අයවැය ප්‍රතිපත්තියවත් අයවැය ක්‍රියාමාර්ග. රාජ්‍ය අයවැය ලේඛනය මගින් රාජ්‍ය වියදම්, ආදායම්, රාජ්‍ය ණය මෙහෙවමින් කටයුතු කිරීමේදී එය ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. එකක් තමයි ආනයනික භාණ්ඩ සඳහා රේගුබදු පැනවීමෙන් ආනයන සීමාව නතර ඒ තුලින් දේශීය කර්මාන්ත ආරක්ෂා වෙනවා. අන්න දේශීය ව්‍යාපාරිකයට සහනයක් වෙනවා රාජ්‍ය අයවැය මගින් ගන්න ක්‍රියාමාර්ග. ෆිස්කල් ප්‍රතිපත්තිය, ෆිස්කල් ක්‍රියාමාර්ගය. මොකද්ද? ආනයනික භාණ්ඩ මත ඉහළ තීරුබදු පනවනවා. ඉහළ ආනයන බද්දක් පනවනවා. පැනුවම ආනයනකරු ඒ බද්ද රජයට ගෙවලා බදු වියදම භාණ්ඩ මිලට එකතු කරනවා. එහෙනම් රටේ අභ්‍යන්තර වෙළඳපොළට එන විදේශ භාණ්ඩයේ මිල ඉතා අධික මිලක්. අධික මිලක් කරතේ මිලදී ගන්න සූදානම් නැහැ. අපි ඒ භාණ්ඩ ඉල්ලන්නේ නැහැ. රිජෙක්ට් කරනවා, ප්‍රතික්ෂේප කරනවා. එහෙමනම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ආනයන සීමා වෙනවා. අපි එහෙනම් ආනයන කරන්නේ. ඒ භාණ්ඩ නැවත ගෙන්වන්නේ. ආනයන සීමා කරා කියන්නේ එහෙනම් මිනිස්සුන්ගේ වුමනයිස්ට කරගන්න වෙනත් විකල්පයක් නැහැ. දේශීය කර්මාන්තවල භාණ්ඩ වලට හැරෙන්න වෙනවා. අන්න දේශීය කර්මාන්තේ ආරක්ෂා වෙනවා. හරි සරලයි. පැහැදිලිනේ? හරිම සරලයි තේරුම් ගන්න පුළුවන්. ඕක අනිත් පැත්තේ හිතන්නකෝ. ආනයන තිරුබද අඩු කරොත් මහා පරිමාණයෙන් ආනයනය කරනවා. මොකද ලංකාවේ මිනිස්සු කොහොමද ඉස්සෙල්ලක වගේ පිටරට දේශීය රිසප දෙය කියන මානසිකත්වයෙන් ඉන්නේ. පිටරට භාණ්ඩ යන හොඳයි. ෆොරින් ගුඩ් එක ගන්න හොඳයි. ඒතර වෙන්නේ අනිවාර්යෙන් විදේශ භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. දේශීය කර්මාන්ත වල භාණ්ඩ අමතක කරනවා. අන්න දේශීය කර්මාන්ත වල නිෂ්පාදනයේ අනෙන්න රැකිය අවස්ථා නැති වෙනවා. තේරෙනවද? එහෙනම් දේශීය කර්මාන්ත වැහිලා යනවා. අසාර්ථකයි. දෙවෙනි එක තමයි දේශීය නිෂ්පාදිත බදු අය කිරීමෙන් භාණ්ඩා සේවාවල මිල ඉහළ යාමෙන් ඉල්ලුම අඩු වී දේශීය ව්‍යාපාර විදිවැටීමේ අවදානමක් තියෙන්න පුළුවන්. දැන් දේශීය භාණ්ඩ නිෂ්පාදනයේදී නිෂ්පාදන පිරිවැය මත නිෂ්පාදන බද්දක් අය කරනවා. ඒ බද්ද ගෙවනවා. ගෙවල ව්‍යාපාරික භාණ්ඩ මිලට එකතු කරනවා. මිල වැඩි වෙනවා. මිල වැඩි වුණා මිනිස්සුගේ ක්‍රය ශක්තිය බලපානවනේ. ක්‍රය ශක්තිය අඩු වෙනවනේ. ඉල්ලන්නේ. ඉල්ලුම අඩු වුණොත් මොකද වෙන්නේ? අන්න දේශීය කර්මාන්තවල ඒ නිෂ්පාදන කටයුතු නතර කරන්න සීමා කරන්න වෙනවා. අන්න දේශීය කර්මාන්ත වලට අසාර්ථක ආකාරයෙන් ක්‍රියාව බලපානවා. තුන්වෙනි එක රජයේ යටිදල පහසුකම් මත වියදම් වැඩි කිරීමෙන් ව්‍යාපාරික කටයුතු පහසු වන අතරම නව ආයෝජකයන් ව්‍යාපාර තුල ආයෝජනයේ ඉහළ දැමීමෙන් ව්‍යාපාර කටයුතු පුළුල් වෙන්න පුළුවන්. රාජ්‍ය අයවැය මගින් දැන් මේ බදු කියන්නේ එක දෙයක්නේ. බදු විතරනේ රාජ්‍ය අයවැය ලේඛනය මගින් රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වියදම් වැඩියෙන් වෙන් කරනවා. එහෙම හිතන්නකෝ. රටේ කියන්නේ මම්මාවත් ඉදි කරන්න. තේරෙනවද? ඒ වගේම ප්‍රවාහන නැවතුම් ස්ථාන ඇති කරන්න. වරාය, ගුවන්තොට, දුම්රිය ස්ථාන පහසුකම් වැඩි කරන්න. ඒ වගේම sannivedana පහසුකම් ව්‍යාප්ත කරන්න. ජලයේ බෙදාහැරීම පහසුකම් ව්‍යාප්ත කරන්න. තේරෙනවද? මෙන්න මේ යටිතල පහසුකම් සඳහා රජයේ වියදම් වැඩි කරනවා කියන්නේ එවැනි යටිතල පහසුකම් සහිත පරිසරයක ව්‍යාපාරිකයින්ට පහසුවෙන් ව්‍යාපාර ආරම්භ කර පවත්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ නව ව්‍යාපාර අවස්ථාවලට පවා ව්‍යාපාරික මුදල්
ආයෝජනය කරනවා. ඒකෙන් ඒ ව්‍යාපාරවල සංවර්ධනයක් පුළුල් වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට බදු පැනවීම තුළින් යෙදවුම් වල මිල වැඩි වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ මිල වැඩිවීම නිසා ඉල්ලුම අඩු වී විකුණුම් සහ ලාභ පහළ යාමෙන් ව්‍යාපාර බිඳවැටීම අවදානමක් ඇති වෙන්න පුළුවන්. මේ කියන්නේ බදු පැනවීම නිසා නිෂ්පාදන යෙදවුම් වල අමුද්‍රව්‍ය වල මිල ඉහළ යනවා. යෙදවුම් වල මිල ඉහළ යනවා යනු නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාම ඒ පිරිවැය ආවරණය කරගෙන තවත් ලාභයක් ලැබීම සඳහා භාණ්ඩ මිල වැඩි කරනවා. ඉහළ මිලක් පනවනවා. ඉහළ මිලක් පැනෙවුවා මොකද වෙන්නේ? මිල වැඩි නිසා ඉල්ලුම අඩු වෙනවා. විකුණුම් සහ ලාභය නිසා ව්‍යාපාරවල පහළ යන්න පුළුවන්. විකුණුම් සහ ලාභත් පහළ යනවා, නිෂ්පාදනය සීමා කරන්න වෙනවා. මොකද වෙන්නේ? අන්න ව්‍යාපාර බිඳ වැටීමේ අවදානමක් නැවත ඇති වෙනවා. ඔය වගේ ෆිස්කල් ප්‍රතිපත්තිය මගින් ව්‍යාපාරවලට ඍජු බලපෑමක් කිරීමේ හැකියාව ලැබෙනවා. හොඳයි දරුවනේ, අපි අද මේ එකකෙන් කතා කරේ විශේෂයෙන්ම රජයේ ආර්ථික ප්‍රතිපත්ති ගැන හැඳින්වීමක් කරලා ප්‍රධාන ප්‍රතිපත්ති දෙකයි ෆිස්කල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය. ඒකේ ෆිස්කල් ප්‍රතිපත්තිය විග්‍රහ කරලා ෆිස්කල් ප්‍රතිපත්තිය මගින් ව්‍යාපාරවලට ඇති කරන බලපෑම, ෆිස්කල් ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ආදායම් වියදම් සහ ප්‍රධාන බදු වර්ග ගැන පුළුල් විශ්ලේෂණයක් කරා. මම හිතන්නේ හොඳ අවබෝධයක් ෆිස්කල් ප්‍රතිපත්තිය තුලින් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ පාඩම් මේකකේදී ඊළඟ ප්‍රතිපත්තිය වෙන මූල්‍ය ප්‍රතිපත්තිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.